අයිපෝවන් දුවේ පුතේ දුවල පුතාලා දන්නවා දැන් ටෙලිසරසවි ආයතනය මගින් මේ වෙලාවට මොකද්ද විකාශනය වෙන්නේ කියලා. දැන් දුවල පුතාලා අපි සති කිහිපයක්ම මුණ ගැසිලා තියෙනවා. දුවල පුතාලා දැන් මාව දැකපු ගමන් දන්නේ නැති. අපි ඉංජිනේරු තාක්ෂණ වේදිකේ විෂය සම්බන්ධව තමයි මේ සති කිහිපය පුරාම ඉගෙන ගත්තේ. අදත් අපි ඒකේ දිගුවක් විදියට ඉංජිනේරු තාක්ෂණ වේදිකේ විෂය අපි ගිය සතිවල කතා කරා විදුලි තාක්ෂණ වේදිකේ විෂය. ඒ විදුලි තාක්ෂණ වේදිකේ විෂය අපි ගිය සතිය අවසානයේ අවසන් කරා මූලික වශයෙන් ප්‍රතිරෝධක ධාරිත්‍රක සහ ප්‍රේරක ආශ්‍රිත ගැටලු කොහොමද निराකරණය කරන්නේ? ඒවා සමාන්තරගත ශ්‍රේණිගත අවස්ථාවලදී සම්බන්ධ කරාම ඒවල ගැටලු කොහොමද අපි निराකරණය කරන්නේ? ඊට පස්සේ ගිය සතිය අවසානයේ අපි අවසාන වශයෙන් සාකච්ඡා කරන්න පටන් ගත්තා විද්‍යුත් මිනුම් උපකරණ. විද්‍යුත් මිනුම් උපකරණ. අපි අද වැඩසටහන එතන සිට ආරම්භ කරමු. විද්‍යුත් මිනුම් උපකරණ මොනවාද අපි විදුලි තාක්ෂණ වේදිකේදී භාවිතා කරන්නේ කියලා. අපි ප්‍රථමයෙන් විද්‍යුත් මිනුම් උපකරණ ගත්තාම ගිය සතියේත් මම දුවල පුතාලට පැහැදිලි කරා පළවෙනි විද්‍යුත් මිනුම් උපකරණය තමයි දැන් දුවල පුතාලගේ තිරයේ දිස්වේ ඇමීටරය. ඇමීටරය දුවේ පුතේ මොකටද අපි භාවිතා කරන්නේ? ඇමීටරය අපි භාවිතා කරන්නේ ධාරාවමයි. අපිට ඇමීටරෙන් කුඩා විද්‍යුත් ධාරාවක් තමයි මැනගන්න හැකියාව ලැබෙන්නේ. දැන් දුවල පුතාලා තිරයේ දිස්සෙනවා ඇති. ඒ වලින් සඳහන් කරන්නේ සාමාන්‍ය අපි ධාරාවමයින ඒකකය තමයි ඇම්පියර්. මේ වගේ විද්‍යුත් උපකරණ රාශියක් තියෙනවා දුවේ පුතේ. දැන් දුවල පුතාලා කියනවා ඇම්පියර් 10යි වෝල්ට් 5යි හර්ට්ස් 50යි ඒ වගේ විවිධ අගයන් සඳහන් කරනවා. ඒ විවිධ අගයන් ආවේ කොහොමද කියලා බලා ගන්න ක්‍රමවේදය තමයි අද අපි දවසේදී සාකච්ඡා කරන්න බඳුන් වෙන්නේ. අපි පළමුවෙන් මම දැන් දුවල පුතාලාට පෙන්නුවා ඇමීටරේ. ඒ ඇමීටරේ අපි මම කලින් කිව්වා වගේ මැනෙන්නේ කුඩා අගයන්. මේකේ ස්ථිර චුම්බක සලදඟර උපකරණයක් තමයි මේකේ ඇතුළත නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කොටසෙන් තමයි ඇත්තටම අපේ පාඨාංකය ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ මේ ස්ථිර චුම්බක සලදඟර. මේක මම හිතන්නේ ගිය සතියේ දුවල පුතාලා ඔක ලියා ගන්න ඇති. ඊට පස්සේ ස්ථිර චුම්බක උපකරණයේ හැඩරුව අපි දැන් ආයසරයක් මේකත් දුවල පුතාලාගේ තිරේ දිස්වේ. ඒකේ හැඩතල කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා මේ තියෙන්නේ ස්ථිර චුම්බක දෙකක් මත සන්නායකයේ ගමන් කිරීමේදී එහි දර්ශකය අපිට පරිමාණයට අපිට ලබා දෙනවා. කම්බියේ තුම් ආශ්‍රිතව ධාරාව ගමන් කිරීමේදී. මේකෙන් ඇත්තටම දුවේ පුතේ කුඩා අගයක් මැනීමට හැකියාව ලැබෙන නිසා මේකෙන් වෙන අපිට ටිකක් ඊට වඩා විශාල ධාරාවක් මැනීම සඳහා අපි භාවිතා කරනවා මෙන්න මේ ඊළඟට තියෙන සලදඟර ගැල්වනෝමීටරය. මේ සලදඟර ගැල්වනෝමීටරයෙන් අපි ඇත්තටම පරිපථය තුලින් ගලන ධාරාව කොහොමද මනින්නේ කියන එක අපි බලමු. මම පොඩි උපසටහනක් මගින් මේක පෙන්වන්නම්. මෙන්න මේ ආකාරයට. දැන් දුවේ පුතේ මේ පරිපථය තුලින් ගලන ධාරාව තමයි I. අපි හොයන්න ඕනේ I. හැබැයි අපිට දැන් අපි මේක I වලට මේ සාමාන්‍ය මීටරයක් සාමාන්‍ය ඇමීටරයක් මැන්නොත් ඇමීටරේ මම කිව්වා ඉතා කුඩා ධාරාවක් මයින්නේ. ඒ අපහසුතාවය දැනගෙන ඒ හින්දා අපිට ඊට වඩා වැඩි ධාරාවක් මයින්ඩ් අවශ්‍ය වෙලාවට තමයි අපි මේ සලදඟර ගැල්වනෝමීටරය භාවිතා කරන්නේ.
මේ සලදාකර ගැලනෝමීටරයේදී දුර පුතාලට පේනවා ඇති මේ ගැලනෝමීටරයෙන් පාඨාංකයක් එනවා. IG ධාරාව අපිට ඒකෙන් මැනගන්න පුළුවන්. හැබැයි දෙපොත මේ IG ධාරාව නෙමෙයි සත්‍ය පරිපතය තුලින් ගලන ධාරාව. අපි බලමු මේ සත්‍ය I හොයන්නේ කොහොමද කියන එක. එතකොට දුවේ පුතේ මෙතනින් I ධාරාවක් IG ධාරාවක් යනවා නම් පරිපතය තුලට එන්නේ I ධාරාවක් නම් මෙන්න මේ ප්‍රතිරෝධය හරහා යන ධාරාව කොච්චරක් වෙනවද? දැන් අපි දන්නවා ධාරාව එතකොට මෙතනදී බෙදෙනවා. මේ සංදියේදී බෙදෙනවා. බෙදෙදි මේ පැත්තට IG ධාරාවක් යනවා නම් මේ පැත්තට යන්නේ දුවේ පුතේ I ඍණ IG. I ඍණ IG. දැන් දුවේ පුතේ බලන්න ඊළඟට මම කියලා දුන්නා සමාන්තර. දැන් මෙතන බලන්න මේ ගැල්වනෝමීටරය සහ මේ ප්‍රතිරෝධය සමාන්තරගතව තියෙනවා. මේ ගැල්වනෝමීටරය සහ ප්‍රතිරෝධය සමාන්තරගතව තියෙන්නේ. එතකොට මෙතන විභවය, ඒ කියන්නේ මෙන්න මේ ගැල්වනෝමීටරයේ විභවය සහ මෙතන මේ ප්‍රතිරෝධය හරහා යන විභවය ගැන මොකද කියන්න පුළුවන්? මම කිව්වේ අර විදුලිය පටන් ගන්නදී නළලේ කොටා ගන්න ඕන කියලා තියරි එක. ඒක නැතුව මුකුත් කරන්න බෑ. දැන් අපි මෙතෙක් කල් කරපු ගණන් සියල්ලටම ඒව තමයි යොදන්නේ. සමාන්තරගත නම් මම කිව්වා විභවයන් සමානයි. සමාන්තරගත නම් විභවයන් සමානයි. එතකොට දුවේ පුතේ මෙන්න මේ අග්‍ර දෙක මේ පැත්තෙන් විභවයත් මේ අග්‍ර දෙකේ මේ පැත්තේ විභවයත් සමාන වෙනවා. එතකොට දුවේ පුතේ මෙතන විභවය මොකද්ද? මෙතන විභවය මොකද්ද? මෙතන ප්‍රතිරෝධය RG. මෙතන ධාරාව IG. එතකොට මේකෙන් විභවය වෙනවා IGRG. IGRG. මේ පැත්තේ විභවය IGRG. එතකොට දුපතේ මේ පැත්තේ විභවය මොකද්ද? මේ අනිත් පැත්තේ විභවය මොකද්ද? අනිත් පැත්තේ විභවය තමයි දුපතේ මේකේ ප්‍රතිරෝධය R ඒ තුලින් ගන්න ධාරාව I ඍණ IG. එතකොට R වරක් I ඍණ IG. එතකොට මෙතන විභවය මේ පැත්තේ විභවය මේ තියෙන්නේ. මේ ඉහළ විභවය මේ තියෙන්නේ. එතකොට මේ විභවයන් දෙක සමානයි සමාන්තරගත නිසා. එතකොට අපි සමාන කරොත් IG RG සමානයි R වරක් I ඍණ IG. මේකෙන් දැන් අපි දුවේ පුතේ උක්ත කරගන්න ඕනේ I. I අපේ පරිපතය තුලින් ගන්න ධාරාවනේ අපි දැන් මේ හොයන්න යන්නේ. එතකොට අපි මේකේ I උක්ත කරගන්න ඕන. අපි බලමු කොහොමද මේ I උක්ත කරගන්නේ කියලා. දැන් මෙතන අපි IG RG සමානයි RI ඍණ RIG. එතකොට මේකේ I මේ පැත්තෙන් මේ පැත්තට ගෙනාවොත් IG RG ධන මේක මේ පැත්තට ආවට පස්සේ R වරක් IG සමානයි RI. මේකෙන් අපිට IG එළියට ගන්න පුළුවන්. ඒක එතකොට RG ධන R සමානයි RI. ඒතර මේකේ I සමාන වෙනවා I වලින් බෙදුවා R වලින් බෙදුවාම IG වරක් RG ධන R බෙදීම R. දැන් දුවේ පුතේ තේරෙනවා ඇති මේකෙන් අපිට I සොයන්න පුළුවන්. මේකෙන් අපිට I සොයන්න පුළුවන්. දුවල පුතාලත් මේ නෝට් එකේ මේ ගාන හදා ගන්න ආකාරය සටහන් කරගන්න. කොහොමද අපි පරිපතය තුලින් සරල ධාරාව, ඒ කියන්නේ අපි කුඩා ධාරාවක් ලබාගෙන, ඒ කියන්නේ ගැල්වනෝමීටරය හරහා කුඩා ධාරාවක් ලබාගෙන ඒකෙන් අපි පරිපතය තුලින් ගන්න ටිකක් තරමක් විශාල ධාරාවක් මැනගන්න ආකාරය තමයි අපි මේ පෙන්වුම් කරේ. ඒ ධාරාවේ අගය හොයන හැටි තමයි අපි මේ ගණනය කරලා පෙන්වන්නේ.
හරි දුවලා පුතාලා මේක ලියාගෙන ඇති කියලා මම හිතනවා. අපි යමු ඊළඟ අපේ ප්‍රසන්ටේෂන් එකේ ඊළඟ කොටසට. මේ තියෙන අර අපි හදපු ගාන ඒකේ විදිහට තියෙනවා. දැන් දුවලා පුතාලා ලියා ගන්න ඇති කලින්. එහෙනම් මම මේක මෙතනින් එහාට යන්නම් ඉස්සරහට. මේ තියෙන දුවේ පුතේ තව කාරණාවක් ඊළඟට අපි සාමාන්‍යයෙන් ධාරාවක් මනිද්දි පරිපතය තුලින් කොහොමද ඇමීටරේ සම්බන්ධ කරන්න ඕනේ? ඒක මම දුවලා පුතාලට මේකම කියන වෝල්ට්මීටරේ සම්බන්ධ කරන ආකාරය. ඇමීටරේ සම්බන්ධ කරන ආකාරය දැන් වෝල්ට්මීටරේ තාම ඉගෙනුවේ නැතුණාට මේකත් ඒ වගේම තමයි වෝල්ට්මීටරේ කියන්නේ ඇමීටරේ වගේම උපකරණයක්. හැබැයි පරිපතයට කොහොමද සම්බන්ධ කරන්න ඕනේ කියන එක මම කියලා දෙන්නම්. ඒකත් මම පොඩි සටහනක් මාර්ගයෙන්ම කියලා දෙන්න. දැන් තුේ පුතේ මෙන්න මේ වගේ පරිපතයක් තියෙනවා. අපි හිතමු මේ වගේ බල්බ් එකක් තියෙනවා. මෙන්න මේ වගේ අපි පරිපතයට මේ වගේ විදුලිය ලබා දෙනවා. දැන් මේ පරිපතය තුලින් ගලන ධාරාව සහ විභවය අපි මයින්ඩ් ඕනේ. ධාරාව සහ විභවය. එතකොට දුවේ පුතේ දැන් මේ පරිපතේ අපි මම දැන් මේ පොඩි දෙයක් පෙන්නන දුවලා පුතාලා හිතෙන් බලලා කියන්න මේ මම ඇඳපු එක හරිද වැරදිද? හරිද වැරදිද? දැන් බලන්න මම දැන් මේක පොඩක් මකන්නම් ඉස්සර චූට්ටක් මෙන්න මෙතන මම මීටර් දෙකක් සම්බන්ධ කරනවා දුවලා පුතාලා බලලා කියන්න මේක හරිද වැරදිද කියලා. මම දුවලා පුතාලා කල්පනා කරලා බලලා කියන්න මේ මං ඇඳපු එක හරිද වැරදිද කියලා. මේක දුවේ පුතේ වැරදි. ඇයි ඒ? අපිට ඕනේ බල්බ් එක හරහා විභවය ගණනය කරන්න. බල්බ් එක හරහා විභවය සහ ධාරාව මේ පරිපතය තුලින් ගලන ධාරාව ගණනය කරන්න. දුවේ පුතේ දැන් එතකොට දැන් මේ ඇමීටරේ අපි මේ විදිහට සම්බන්ධ කරොත් මේ ධාරාව අපි මේ පරිපතය තුලින් ගලන ධාරාව මයින්ඩ් යන්නේ. අපි දන්නවා ධාරාව කියන එක වෙන රේඛාවක ගියොත් මේ ධාරාව බෙදෙනවා. බෙදුනහම මේකේ මැනෙන්නේ අපි මේ පරිපතය හරහා යන ධාරාව නෙමෙයි වෙනමම ධාරාවක්. ඒක වැරදි. එතකොට විභවය ගත්තාම විභවය මම අර මූලික නළලේ කොටා ගන්න කියපු තියරිය. එතකොට මෙතන වෙන්නේ මේ විභවයන් දෙකක් වෙන වෙන විභවයන් දෙකක් එන්නේ. මේ විභවයන් දෙක එකතුව තමයි මේකට එන්නේ. මේකේ විභවය අපිට මැනගන්න බෑ. වැරදි. මේක වැරදි. එතකොට අපි මේක සම්බන්ධ කරන්න ඕනේ. අපි දන්නවා විභවය සමාන්තරගත වුණොත් විභවයන් සමානයි. මේ දෙක මාරු වෙන්න ඕනේ. අපි බලමු මම ආයසරයක් ඇඳලා පෙන්නන්න. මේ තියෙන දැන් ඇමීටරයක් සහ වෝල්ට්මීටරයක් නිවැරදිව සම්බන්ධ කරාම වෝල්ට්මීටරේ සහ ඇමීටරේ නිවැරදිව සම්බන්ධ කරාම වෝල්ට්මීටරයක් හැම වෙලෙම අපිට මයින්ඩ් ඕන අගේට සමාන්තරගතව තමයි සම්බන්ධ කරන්නේ. ඇයි? විභවයන් සමාන්තරගත නම් සමානයි. ධාරාව ශ්‍රේණිගත ධාරා පරිපතය හරහා. එතකොට අපි ඇමීටරේ සම්බන්ධ කරන්න ඕනේ ශ්‍රේණිගතව. ඇමීටරේ ශ්‍රේණිගතවත් විභවය සමාන්තරගතවත් සම්බන්ධ කරන්න ඕනේ. අපි මෙතනදී උපකල්පනය කරනවා පරිපූර්ණ වෝල්ට්මීටරයක් සහ පරිපූර්ණ ඇමීටරයක් කියලා. අපි උපකල්පනය කරනවා මේ ඇමීටරේ ප්‍රතිරෝධය ශුන්‍යයි. මේ ප්‍රතිරෝධය ශුන්‍යයි. පරිපූර්ණ ඇමීටරයක්. මේක පරිපූර්ණ
පරිපූර්ණ ඇමීටරයක ප්‍රතිරෝධය ශූන්‍යයි. ඒක පරිපූර්ණ වෝල්ට් මීටරයක මම මෙතන ලියන්න ප්‍රතිරෝධය අනන්තයි. මේවා දුවේ පුතේ දැනගෙන තියෙන්න ඕනේ මොකද කෙටි ප්‍රශ්න පත්‍රයේ මේවා අහනවා. පරිපූර්ණ වෝල්ට් මීටරයක් නම් ප්‍රතිරෝධය අනන්තයි. පරිපූර්ණ වෝල්ට් ඇමීටරයක් නම් ප්‍රතිරෝධය ශූන්‍යයි. මේ තියෙන දුවේ පුතේ මේ බල්බයක් සඳහා ඔය කියන ඇමීටරයක් දැන් බලන්න මේ ඇමීටරේ මේ කොටස් දෙක සම්බන්ධ කරලා තියෙන ආකාරය. මෙතනින් මේ බල්බ් එකේ වයර් එක මෙහෙම ආවා මෙතනින් එළියට ගත්තා. ශ්‍රේණිගතයි. මෙතන බැටරිය. ඒතර මේ ශ්‍රේණිගතව තමයි අපි ඇමීටරයක අගය මනිද්දි පරිපතයට සම්බන්ධ කරන්නේ. අපි ඊළඟට යමු බහුමීටර්. දුවේ පුතේ බහුමීටර් කියන්නේ අපි අපේ ගන්න පුළුවන් අපිට එක උපකරණයකින් ಜಾති ගොඩක් මනින්න පුළුවන්. ඒක තමයි බහු. ඒක සිංහල අර්ථයෙන්ම තේරෙනවා ඇති. බහු කියන්නේ ಜಾති ගොඩක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය බහුමීටරයකින් මනින්න පුළුවන් ප්‍රත්‍යාවර්ත විභවය, සරල ධාරා විභවය, ධාරාව, ප්‍රතිරෝධය ඒ වගේ දේවල් අපිට මැනීමේ හැකියාව මේ බහුමීටරයක තියෙනවා. බහුමීටර් ගත්තාම බහුමීටර් දුවේ පුතේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ප්‍රතිසම. ප්‍රතිසම කියන්නේ ඇනලොග්. දෙවෙනි අනිත් ක්‍රමය තමයි සංඛ්‍යා. සංඛ්‍යා කියන්නේ ඩිජිටල් මීටරය. ඊට පස්සේ ප්‍රතිසම එකක් තියෙනවා යාන්ත්‍රික විද්‍යුත් යාන්ත්‍රික බහුමීටර් සහ ඉලෙක්ට්‍රොනික බහුමීටර්. මේකත් දුවේ පුතේ මේ බෙදෙන ආකාරය දුවල පුතාලගේ නෝට් එකේ මම ඒවල තියෙන ටියුට් එකේ හිස්ව තියලා ඇත්තේ ඔය හිස් තැන් ටික පුරව ගන්න. මේකෙදී අපිට මැන ගැනීමට පුළුවන් වෙනවා විදුලි ධාරාව, වෝල්ටීයතාවය, ප්‍රතිරෝධය යන තුනම අපිට එක උපකරණයෙන් මැනීමේ හැකියාව තියෙනවා. right. මේ තියෙන විද්‍යුත් යාන්ත්‍රික බහුමීටරය. මේ තියෙන විද්‍යුත් යාන්ත්‍රික බහුමීටරය. ඇනලොග් බහුමීටරය. ඇනලොග් මීටරේ දුවේ පුතේ මේ පැත්තේ මේ ඔයාලා දුවල පුතාලට රූප සටහන මේ තිරේ දිස්සෙනවා ඇති. දැන් ඒක බලන්න මේ ඇනලොග් මීටරේ අපිට මේ රූප සටහනේ ළඟ ෆොටෝ එකක් ගන්න බැරි වේද නිෂ්පාදක කණ්ඩායම? right. අපි බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ සාමාන්‍යයෙන් අපිට මේ ඇනලොග් මීටරේ දුවේ පුතේ ඇමීටරය මේකේ ධාරාව, විභවය, ප්‍රතිරෝධය යන කොටස් කීපෙම අපිට මැනීමේ හැකියාව තියෙනවා. දැන් දුවේ පුතේ මේකේ දර්ශකය බලන්න පුළුවන් වෙනවා අපිට මේකේ තිරේ මේ කැරකෙන කටු AC වලට වෙනම තියෙනවා. DC වලට වෙනම තියෙනවා. AC DC කියන්නේ මොකද්ද? Analog and alternative current. AC කියන්නේ. DC කියන්නේ direct current. Alternative current කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා. DC current කියන්නේ direct current සරල ධාරා. ඒ වගේම දුවේ පුතේ දැන් ඔය පේනවා ඇති ඒ බහුමීටරයේ යට කොටසේ ඒ මීටරේ
අපිට එක එක කොටස් වලට බෙදලා වෙන් කරලා තියෙනවා. අපිට මිලි ඇම්පියර් 100, මිලි ඇම්පියර් 10, මිලි ඇම්පියර් 1 වගේ කොටස් වලට බෙදලා තියෙනවා. ඒ එක්කම විභවය 50 වෝල්ට්, 250 වෝල්ට්, 500 වෝල්ට් ඒ වගේ විවිධ අගයන් වලට බෙදලා තියෙනවා. එතකොට මේ ඇමීටරේ තියෙන තව විශේෂත්වයක් තමයි මේකේ බලන්න ඕම් පරාසය. ඕම් පරාසයේ බිඳුව පටන් ගන්නේ දකුණු අත පැත්තේ. ඕම් පරාසයේ බිඳුව පටන් ගන්නේ දකුණු අත පැත්තේ. අනිත් ඒවා මම කියන්නේ ඉදිරියෙන් හිටගත්තාම අපිට ඕම් මීටරේ දකුණු අත පැත්තෙන් තමයි මේ පැත්තෙන් තමයි බිඳුව පටන් අරන් තියෙන්නේ. මේ බිඳුව 2 3 4 5. අනිත් මේ සාමාන්‍ය ධාරා වෝල්ටිය තමයි නේවා දකුණු පැත්ත. මේ යාන්ත්‍රික ප්‍රතිසම බහුමීටරයේ තියෙන විශේෂත්වය තමයි මේකේ ප්‍රතිරෝධය එන්නේ කට්ට දකුණේ සිට වමට. දකුණේ සිට වමට. විභවය සහ ධාරාව දකුණේ සිට වමේ සිට දකුණ තමයි මේ දර්ශකය ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට අපි මේ පරාස වල අවශ්‍ය පරාසෙ දුපතේ විශේෂයෙන්ම මේ මල්ටිමීටරයක් ඒ කියන්නේ යාන්ත්‍රික බහුමීටරයක් හරි අපි විද්‍යුත් ඩිජිටල් මල්ටිමීටරයක් හරි ආශ්‍රිතයෙන් අපි පාඨාංකයක් ගන්නවා නම් අපි විශේෂයෙන් දැනගත යුතු ප්‍රධාන කාරණාවක් තියෙනවා. අපි නොදන්න පාඨාංකයක් අපි ගණනය කරන්න යන්නේ. එතකොට අපි මේ පාඨාංකය අපි මං කිව්වා මේකේ කැලිබ්‍රේට් කරලා තියෙන විවිධ අගයන් වලට. අපි එතකොට ඇමීටරයක් මේ අපි ධාරාව මයින්නවා කියලා. අපි ඒක කොටස් කීපයකට බෙදලා තියෙනවා. අපි ඉස්සලාම පටන් ගන්න ඕනේ ඉහළම පාඨාංකයට දාලා. ඇමීටරේ ඊට පස්සේ අපි පොඩ වෙනස් කර කර අවශ්‍ය පාඨාංකයට දර්ශනයේ දර්ශනය වෙනකන් අපිට ඒක අඩු කරගෙන යන්න පුළුවන්. මොකද අපි බැරි වෙලාවකත් අඩුම පාඨාංකයක දාලා මේක ක්‍රියාත්මක කරන්න ගියොත් වැඩි වෙලාවකත් වැඩි ධාරාවක් ආවොත් මේ අපේ මේ උපකරණය ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ හින්දා දුවේ පුතේ මේවා භාවිතා කරද්දිත් ඒ ගැනත් පොඩි කල්පනාකාරී වන්න ඕනේ. right. මේකේ අපි අර කලින් මේ කොටස ලියාගත්තත් දුවල පුතාලගේ පොතේ ඉඩ තියලා ඇති. මේකේ තියෙන ප්‍රතිසම මීටර වලින් මෙනෙන අගය දැක්වෙන පරිමාණය මත දර්ශකය ගමන් කිරීමනි. මෙම දර්ශකය ක්‍රියාත්මක වන්නේ මීටරය තුලින් ගලා යන ධාරාව අනුව ක්‍රියාත්මක වෙන විද්‍යුත් චුම්බක ඒක වෙන්න ඕනේ දුවේ පුතේ විද්‍යුත් චුම්බක සලදඟර උපකරණයක් මගිනි කියන එක එතන හදාගන්න. විද්‍යුත් චුම්බක සලදඟර උපකරණයක් මගිනි කියන එක. එතන සකදඟරයක් කියලා තියෙන සලදඟරයක් කියන එක විදියට හදාගන්න. ඒකම දුවේ පුතේ එතනින් පොඩ්ඩක් පැත්තකින් ලියාගත්තත් කමන්නේ. එතරම් ලියා ගන්න. මම ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මේක කියන්නම් දුවල පුතාලා ඒකම පොතේ සටහන් කරගන්න. ප්‍රතිසම මීටර වලින් මැනෙන අගය දැක්වෙන්නේ පරිමාණයක් මත දර්ශකයක් ගමන් කිරීමෙනි. මෙම දර්ශකය ක්‍රියාත්මක වන්නේ මීටරය තුලින් ගලා යන ධාරාව අනුව ක්‍රියාත්මක වන ස්ථිර චුම්බක සලදඟර උපකරණයක් මගිනි. ඒකම දුවේ පුතේ එතන පැත්තකින් පොඩ්ඩක් ලියා ගන්න. මෙහි ප්‍රතිරෝධී අගය ක්‍රියාත්මක වන දර්ශකය මේ ප්‍රතිරෝධී අගය ක්‍රියාත්මක වන දර්ශකය දකුණේ සිට වමටද ධාරාව සහ විභවය ක්‍රියාත්මක වන දර්ශකය වමේ සිට දකුණටද ක්‍රියාත්මක වේ. right. අපි යමු ඊළඟ කොටසට. ධාරාව මැනීම සඳහා බහුමීටර යොදා ගන්නා ගෙනීමේදී විශාල ධාරා මැනීමට වෙනම අදාළ ස්ථානයේ එෂණිය සම්බන්ධ කර යුතුයි. ඒ කියන්නේ අපේ එෂණිය කියන්නේ අපේ පාඨාංක මයින උපකරණ කොටස.
මම අර ඉස්සෙල්ලා තියරි එක කියද්දි දෝල පුතාලට මේ කතාවත් මම කිව්වා පරිපූර්ණ ඇමීටරයක ධාරාව ශුන්‍යයි පරිපූර්ණ වෝල්ට් මීටරයක ධාරාව අනන්තයි. අර මම කලින් කියපු කතාව. ඒ කියන්නේ අපි මේ මීටර් භාවිතා කරද්දී අපි උපකල්පනය කරනවා මේක ඇතුලේ ධාරාව ඒ කියන්නේ පරිපූර්ණ ඇමීටරයක් නම් ඒක ඇතුලේ ප්‍රතිරෝධයක් නැහැ කියලා. ශුන්‍යයි කියලා. එහෙනම් තමයි අපිට නිවැරදි පාට අංකය ගන්න පුළුවන් කියන්නේ. ඒකම පරිපූර්ණ වෝල්ට් මීටරයක ධාරාව අනන්තයි කියන එක අපි උපකල්පනය කරනවා. ඒතර ඒ හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියන එක තමයි අපි එතනින් අනුමාන කරන්නේ. එතකොට දුව පුතේ මේකත් දුවල පුතාලාගේ එතන හිස්ව තියෙන ස්ථානයේ ලියා ගන්න. හරි අපි ඊළඟ කොටසට යමු. මේ තියෙන දුවේ පුතේ සංඛ්‍යාක බහුමීටරයක්. يعني ඩිජිටල් බහුමීටරයක්. දැන් ඒකේ බලන්න ඒකේ තියෙනවා දැන් LCD ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒකෙදී අපිට ඩිජිටල් පාඨාංකය බලා ගන්න කියව ගන්න පුළුවන් පහසුවේ. මේකේ තියෙනවා ඊට පස්සේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් එකමයි ඉන්න එක පැත්තක්. ඒකම සරල ධාරා වෝල්ටේජ් එකමයි සරල ධාරා වෝල්ටේජ් එකමයි ඉන්න DC වෝල්ටේජ් මනින්න ඉන්න එක. AC වෝල්ටේජ් කියන්නේ ප්‍රත්‍යාවර්ත. DC කියන්නේ සරල ධාරා. ඊට පස්සේ DC කරන්ට් එක. DC කරන්ට් එක කියන්නේ සරල ධාරා අගයමයි ඉන්න තව කොටසක්. ඊට පස්සේ එසනි සම්බන්ධ කරන නොබ්ස් ටික තියෙනවා. ඊට පස්සේ ප්‍රතිරෝධය මැනීමේ සඳහා අපි භාවිතා කරන කොටස් තියෙනවා. ඉතින් මේ වගේ දුවේ පුතේ අපිට පුළුවන් විවිධ උපකරණ මැනීම. ඒ සඳහා ඒකම මේ මල්ටිමීටරේ තව තියෙන උපකරණයක් තමයි කනෙක්ටිවිටි ටෙස්ට් එක. කනෙක්ටිවිටි කියන්නේ අපි දන්නවා කම්බියක් වගේ ගත්තොත් කම්බියක් සමහරක් වෙලාවට අපි දන්නවා උඩින් පරිවාරකයක් තියෙනවා. කම්බියක උඩ පරිවාරකයක් තියෙනවා. අපිට ඒ හින්දා පේන්නේ කම්බිය මැදින් කැඩිලාද කියලා. පන්දිය මැදින් කැඩිලාද කියලා තේන්නේ. අපිට ඔය කනෙක්ටිවිටි තැනට නොබ් එක සම්බන්ධ කරලා අපි ඒ කියන්නේ අපේ මේ වෝල්ට්මීටරේ කරකවලා අපේ එෂණියෙන් කම්බිය වයර් දෙපසට තිබ්බහම අර පීප් සද්දයක් එනවා නම් ඒකෙන් අපි කියවෙනවා මේකේ එෂණිය ඒ කියන්නේ කම්බිය කැඩිලා නැහැ කියන එක. බැරි වෙලාවකවත් ඒ පීප් සද්දයක් එන්නේ නැත්නම් මැදින් කම්බිය කැඩී ඇති බවක් තමයි අපිට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපිට ඒ වගේ දෙයක් ටෙස්ට් කරගන්නත් අපිට මේ සංඛ්‍යාක බහුමීටරය අපිට භාවිතා කරන්න පුළුවන්. මේ රූප සටහන දුවල පුතාලේ රූප පොතේ ඇති. ඒක පොඩ්ඩක් බලා ගන්න. ඊළඟට දුවේ පුතේ මේ තියෙන ඊටමත් අපේ විශේෂ ශාස්ත්‍රයේ ඊටමත් වටිනා උපකරණයක්. මේකෙන් තමයි අපි හුඟා දේවල් මේ මැන ගැනීම සඳහා භාවිතා කරන්නේ. දෝලනේක්ෂය. දුවල පුතාලා සමහරකට මේ වගේ උපකරණ ඒ කියන්නේ මේ ක්‍රියාවලිය නෙමෙයි සිද්ධ වෙන්නේ. සාමාන්‍ය අර ස්පිරිතාලවලත් මේ වගේ දේවල් තියෙනවා. ඒ වුණාට මේ තියෙන්නේ විදුලිය උපකරණ. දැන් අපේ හෘද ස්පන්දනයේ ඒ වගේ දේවල් මයින්ඩත් මේ වගේ දෝලනයක්ෂ භාවිතා කරනවා. ඒ වුණාට මේ තියෙන්නේ අපේ විදුලිය ආශ්‍රිතව කොහොමද අපි ධාරාව විභවය ප්‍රත්‍යාවර්ත ධාරාවක සරල ධාරාවක අපි කියනවා ප්‍රත්‍යාවර්ත ධාරාව රැලිති මේ වගේ යන්නේ කියලා. ඊට පස්සේ සරල ධාරාව මේ වගේ සරල රේඛීයව යන්නේ කියන එක අපි කියනවා. කිව්වට ඒක එහෙමයි කියලා අපිට ඔප්පු කරන්න තියෙන සාධකය තමයි ඔප්පු කරන්න තියෙන උපකරණය තමයි මේ දෝලනේක්ෂය කියලා කියන්නේ. දෝලනේක්ෂයෙන් අපිට මේ හැඩතලය අපිට ලබා ගන්න පෙන්වන්න හැකියාව තියෙනවා. අපි බලමු මේ දෝලනේක්ෂයේ ක්‍රියාකාරීත්වය කොහොමද කරන්නේ කියලා. දෝලනේක්ෂයක් කොහොමද මේ තියෙන දෝලනේක්ෂයක රූප සටහන් ටිකක් දුවල පුතාලා දැන් තිරේ දිස්වේ. එතකොට මේ දෝලනේක්ෂයෙන් අපිට මයින්න පුළුවන් දේවල් මොනවාද? දෝලනේක්ෂයෙන් අපිට මයින්න පුළුවන් එකක් තමයි වෝල්ටීයතා උච්චාගය. VP අගය. ඒකම අපිට මයින්න පුළුවන් විස්තරය කියන්නේ කාලාන්තරය T.
කාලාන්තරය ගන්න පුළුවන්. ඒ සඳහා ක්‍රමවේද කීපයක් තියෙනවා ඒක මනින ආකාරය. මම ඒක පැහැදිලි කරන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. දැන් මේ දුවල පුතාලා ආයෙසරක් මට තිරේ පොඩ්ඩක් ගත්තත් කමන්නේ මේක. ඒතර මේ දකුණු අත පැත්තේ දුවල පුතාලා කෙරේ උඩ තියෙන නොබ් එක තමයි තිරස් පාලකය කියලා තියෙනවා. ඊළඟට ඊට පල්ලෙහෙන් තියෙනවා විභව අගය දර්ශකය, විභව පාලකය. ඊට පස්සේ එෂණීය සම්බන්ධ වන කොටස තියෙනවා. ඊට පස්සේ AC DC වලට අපි AC කරන්ට් එකක්ද DC කරන්ට් එකක්ද මයින් කියන එක උපකරණයෙන් ගන්න පුළුවන් කොටස තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ කොටසේ දුවල පුතාලට පෙන්නනවා ඇති කාල ස්විචය, කාල බෙදුම් ස්විචය. එකෙන් අපිට පුළුවන් කාලාන්තරය මැන ගැනීම සඳහා යොදා ගන්න. ක්‍රමාංකන ස්විචය මේ වගේ ස්විච් කොට කීපයක් තියෙනවා. අපි ඒකෙන් බලමු කොහොමද අපි මේ දෝලනයක්ෂයෙන් කොහොමද අපි මේ අගය ලබා ගන්න ආකාරය අපි ඊළඟට කතා කරමු. ඊට කලින් මම මේ දෝලනයක්ෂයේ කොටස් මේ දුවල පුතාලට පෙන්නන්නේ එෂණිය. මේ තියෙන එෂණිය. මේ එෂණියෙන් කරන්නේ මේක තමයි අපි විදුලිය මයින්ඩ් ඕන ස්ථානයට සම්බන්ධ කරන. මේක එක හිසක් තියෙනවා එක පැත්තකට අනිත් හිස භූගත කරණය සඳහා. ඒක මේ එෂණිය පේනවා ඇති 1 වැඩි කිරීම 10 වැඩි කිරීම කියලා. වැඩි කිරීම 1 වැඩි කිරීම 10 කියලා. මේ එෂණියෙන් අපිට පුළුවන් අර දෝලනයක්ෂයට ගන්න තිරය 10 ගුණයකින් අඩු කරන්න. සාමාන්‍ය විශාල රූපයක් ආවොත් සමහරක් වෙලාවට තිරේ දිස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ දිරය අඩු කිරීම සඳහා, ඒ කියන්නේ සිරස් උස අඩු කිරීම සඳහා අපිට මේ එෂණියේ තියෙන නොබ් එක 10ට යොමු කරලා අපිට කුඩා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක දුවේ පුත හොඳට ඔළුවේ මතක තියාගන්න. මේක ඕන වෙනවා දැන් අපිට ඊළඟට මේකේ ගණනය කිරීම කීපයක් තියෙනවා. දෝලනයක්ෂයෙන් අපි ගණනය කිරීම කීපයක් සම්බන්ධව අපි කතා කරනවා. ඒ අවස්ථාවේදී මේක හොඳට දුවල පුතාලට ඕන වෙනවා මේ ෂණිය එකේද තියලා තියෙන්නේ 10ද තියලා තියෙන්නේ කියන එක සම්බන්ධව. ඒක මම මෙතනදී මතක් කරන්නම් ආයෙසරයක්. මේ තියෙන්නේ දෝලනයක්ෂයක් ආයේ තිරේ දිස් වෙන්නේ. දැන් දුවේ පුතේ බලන්න මේ දෝලනයක්ෂයේ තියෙන මේක ඉතාමත් පැහැදිලිව පේනවා. මේ තියෙන්නේ ඔය කියන එෂණිය. මේ තියෙන්නේ අර වෝල්ටියතා බෙදුම් ස්විචය. මේ තියෙන්නේ කාල බෙදුම් ස්විචය. මේ නොබ් දෙකෙන් දුවේ පුතේ පුළුවන් මේ තිරය උඩ පල්ලෙහා නිකන් චලනය කරන්න. දැන් සමහරක් වෙලාවට තිරය මැදටම ඇවිල්ලා නැති වුණොත් ඒ තිරය මැදට ගන්න මේ නොබ් එකෙන් පුළුවන්. මේ නොබ් එකෙන් පුළුවන් මේ තිරය දෙපසට චලනය දෙපැත්තට ගමන් කිරීම සඳහා. ඒවා තමයි ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ DC AC වලට මාරු කරන්න ඒ වගේ දේවල් වලට අපි මේ සම්බන්ධ වෙනවා. ඊට පස්සේ තව ඉස්සලා මේ නොබ් එකට දාන්න. ඊට අපි ඊළඟට බලමු මේකේ කොහොමද මේකේ කොටස් ටික කොහොමද හැදිලා තියෙන්නේ කියන එක. ඔය මං කියපු ඒවා ඊට පස්සේ කොහොමද කරගන්නේ. ඊට සාමාන්‍යයෙන් අපි දන්නවා මේ තිරයකට ආවට පස්සේ මේ හැඩතලයේ රූප සටහන සමහරක් වෙලාවට ක්ලියර් නැති වෙනවා. අපි එතකොට මේක ක්ලියර් කරගන්නවා, තීව්‍ර කරගන්නවා. ඒ සඳහාත් අපේ මේකේ තියෙනවා උපකරණ කීපයක්. තීව්‍ර ફોකස් කරගන්න. අපි බලමු මේකේ තියෙන කොටස් කීපයක්. මේ තියෙන්නේ දුවල පුතාලේ තිරේ දිස් වෙයි, නාභිගතකරණය, ඒ කියන්නේ ફોකස් කරගන්න එක, තීව්‍රතා පාලකය, ක්‍රමාංකනය, භූගතකරණය, වෝල්ටියතා බෙදුම් ස්විචය, නාලිකා අංක 1, නාලිකා අංක 2 කියලා දාලා තියෙන දුවේ පුතේ. ඒකෙදි අපිට පුළුවන් මේකෙදි සමහරක් වෙලාවට අපිට විදුලි උපාංග දෙකක වගේ විදුලි පරිපථවල හැසිරීම රට අපිට ස්ක්‍රීන් එකට ගන්න පුළුවන්. ඒ සඳහා තමයි නාලිකා අංක 1, නාලිකා අංක 2 කියලා. දිත්ත නාලිකා කියන්නේ අපිට ඒක දෙකම සම්බන්ධ කරලා එකට ගන්න පුළුවන්. මේ කාල බෙදුම් ස්විචය ඒ සමානව තියෙනවා. නාභිගතකරණය කියන්නේ කැතෝඩ කිරණයෙන් නිකුත් වන ඉලෙක්ට්‍රෝඩ කදම්බයක නිවැරදි තිරය මත නාභිගත කර ගැනීම ස්විචස් යොදා ගැනීම. ඒ ස්විච් එකේ උපගම තිරය මත ලබා ගන්න. මේක දුවේ පුතේ ඔයාලා දුවල පුතාලගේ ওই ටිකේ මම හිස්තැන් තීතිය ගිහින් ඇත්තේ නාභිගතකරණය කියන තැන මේක ලියා ගන්න. කැතෝඩේ නිකුත් වන ඉලෙක්ට්‍රෝන කදම්බේ ඉලෙක්ට්‍රෝඩ කදම්බේ දෙකලවල නිවැරදිව තිරය මත නාභිගත කර ගැනීමට
මෙම සුවිචය යොදා ගැනේ. මෙම සුවිචය යොදා ගැනේ. ඊළඟ එක තීව්‍රතා පාලකය. මේකෙන් තමයි අපේ ඇස් වලට පේන්න හොඳ තරංගයක් ලබා ගැනීම සඳහා කරන්නේ. මේක ලියා ගමු. මෙමගින් තිරය මත ඇති තරංගයේ තීව්‍රතාවය පාලනය කර වඩා පැහැදිලි දීප්තිමත් තරංගයක් තිරය මතට ලබා ගත හැකිය. වඩා පැහැදිලි දීප්තිමත් තරංගයක් තිරය මතට ලබා ගත හැකිය. ඊට පස්සේ ක්‍රමාංකනය. ඒක ලියා ගමු. ක්‍රමාංකනය කරනවා කියන්නේ අපේ නාලිකා 1ට 2ට ඒක අවශ්‍ය තිරයට ලබා ගන්න එක තමයි ක්‍රමාංකනය කියලා කියන්නේ. අපි බලමු මේ ඒක මේ දුව පුතාගේ හිස්තැන් තියෙන තැන ලියා ගමු. මෙමගින් ක්‍රමාංකන අග්‍රයේ සඳහන් කර ඇති සංඛ්‍යාතයෙන් යුතු තරංගයක් දෝලනේක්ෂය මගින් පිට කරන අතර ඒ නාලිකා අංක 1ට හෝ 2ට ලබා දුන් විට තිරය මත දක්වට ලැබෙන තරංගය අධ්‍යයනය කිරීම දෝලනේක්ෂය නිවැරදිව ක්‍රියා කරන බව තහවුරු කරගත හැකිය. එම නිසා දෝලනේක්ෂය පරිපථයකට සම්බන්ධ කර තරංග නිරීක්ෂණයට පෙර ඉහත තරංග භාවිතා කර ක්‍රමාංකනය කිරීම කළ යුතුය. දුපතේ මේක අපි කරන්නේ පරිපථයක ඒ කියන්නේ ඉස්සලාම පරිපථයට සම්බන්ධ කරන්න කලින් අපි මේකට තරංගයක් දීලා බලනවා. ඒ කියන්නේ අපි දන්න තරංගයක් මේකේ පරිපථයේ නිවැරදිව දිස් වෙනවද, ඒක ක්‍රියාත්මක වෙනවද? නැත්නම් අපි සමහරකට අපි තරංගයක් දීලා බලලා මේක වැඩ කරේ නැත්නම් ඊට පස්සේ ගැටලුවක් වෙනවා. ඊට කලින් අපි මේක ක්‍රමාංකනය කළා පරිපථය මේකේ දෝෂ निराකරණය කරගෙන ඒක හදලා තමයි ඊට පස්සේ අපි පරිපථයේ තියෙන තරංගය මේකට ලබා දෙන්නේ. ඊට කලින් චෙක් කරන විදිය තමයි ඔය ක්‍රමාංකනය කිරීම කියන එක කියවෙන්නේ. ඊට පස්සේ භූගතකරණය. ඒකෙන් කියවෙන්නේ x හා y අක්ෂ දෙකට සමතුලිත ලෙස දෙපැත්තට තිරය සකස් කිරීම. මම ඒක කියන්න දුවල පුතාලා ලියා ගන්න. තිරය මත දිස් වෙන තරංගය x අක්ෂයෙන් දෙපස සමතුලිතව පවත්වා ගැනීම සඳහා මෙය භාවිතා කරයි. මෙම ස්විචය වරක් එබූ විට තිරය මත තිරස් රේඛාව දක්නට ලැබෙන අතර ඒ x අක්ෂය සමග සමපාතව පිහිටුවීමට ගෙනා විට නැවත වරක් එම සුවිචයම ක්‍රියාත්මක කිරීම මගින් x අක්ෂය වටා සමමිතික තරංගයක් ලබා ගත හැකිය. අපිට මේ දුවේ පුතේ මේ පරිපථයක
පරිපතය සමමිතිකව ගන්න ඕනේ. නැත්නම් එහෙම නැති වුණොත් අපිට මේකේ කැල්කියුලේෂන් එක හරියට කරගන්න හරි අමාරුයි. ඒ නිසා මේ භූගතකරණය කරන එක හරි වැදගත්. අපි x අක්ෂය හා සමමිතික තරංගයක් ලබා ගත්තොත් තමයි අපිට පාඨාංක හරියට නිවැරදිව කියවලා අපිට මේක ගණනය කිරීම ඉතාමත් පහසු වෙන්නේ. ඊට පස්සේ වෝල්ටීයතා බෙදුම් ස්විචය. වෝල්ටීයතා බෙදුම් ස්විචය කියන්නේ දුවේ පුතේ මේකේ x අක්ෂයේ තරංගය සමහරක් වෙලාවට තිරේ හරියට දිස් වෙන්නේ නැති වෙයි. අපි පොඩි මේ පොඩ්ඩක් පෙන්නන්න. දැන් මේ වගේ. මේ දෝලනයක්ෂයේ තිරය. මේ තියෙන දෝලනයක්ෂයේ තිරය කියලා අපි හිතමු. මේ තිරේ මේ අක්ෂය වටා x අක්ෂය වටා සමමිතිකව අපි තරංගය ගන්නවා. සමහරක් වෙලාවට අපිට මේ තරංගය ගත්තට තිරය මෙන්න මෙහෙම පේන්නේ. මෙන්න මෙහෙම තමයි තරංගය තියෙන්නේ. මම වෙන පාටකින් එක අඳින්න. දැන් ඔහොම තරංගය තියෙන්නේ. දැන් අපිට මේකෙන් අපිට ගණනය කිරීමක් කරන්න පුළුවන්. තරංගය පැහැදිලි නැහැ. එතකොට මේ තරංගය අපිට දෙපැත්තෙන් කුඩා කරන්න ඕනේ, එකම පැත්තෙන් කුඩා කරන්න ඕනේ. මේ සඳහා තමයි ක්‍රම දෙකක් තියෙනවා. දෙපැත්තෙන් දැන් උඩින් පල්ලෙහාට කුඩා කරන්න. ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රම? පළවෙනි ක්‍රමය තමයි එෂණිය. අර මම මුලින්ම පෙන්නුවේ එෂණියේ තියෙනවා වැඩි කිරීම 1 වැඩි කිරීම 10. මේ වැඩි කිරීම 10ට දැම්මහම 10 ගුණයකින් කුඩා වෙනවා. 10 ගුණයකින් මේක කුඩා වෙනවා. දැන් අපි හිතමු මේ 10 ගුණයකින් දැන් මේ කුඩා වෙලා ඇවිල්ලා තියෙන කියලා. ඒත් අපිට තිරේ හරියට දිස් වෙන්නේ නැහැනේ. මේ උඩ අක්ෂය පේන්නේ නැහැ. ඒතර අපිට ගණනය කිරීම කරන්න අමාරුයි. එතකොට ඒ වගේ අවස්ථාවක නැවත තව කුඩා කරගන්න ඕන වුණොත් අපි වෝල්ටීයතා බෙදුම් ස්විචය තමයි තියෙන්නේ. වෝල්ටීයතා බෙදුම් ස්විචේ මේ වගේ විභවය සඳහන් කරලා තියෙන 1V 2V ඒ වගේ අපිට එතකොට මේක ඒකකට සමපාත කරාම ඒ අගයකින් මේක කුඩා වෙනවා. එතකොට අපිට තිරේ සමහරක් විට මෙන්න මේ වගේ දිස් වෙන්න පුළුවන්. එතකොට දැන් මේකේ අපිට මේ වගේ තමයි සාමාන්‍යයෙන් මම වෙන පාටකින් එකක් වර්ණ ගන්නන්න. සාමාන්‍යයෙන් මේ වගේ තමයි දෝලනයක්ෂයේ කොටු තියෙන්නේ. එතකොට අපිට දැන් මේකේ සිරස් අක්ෂය හරහා දුර ගණනය කිරීමේ දැන් හැකියාව තියෙනවා. එතකොට අපි බලන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් මේ සිරස් අක්ෂය හරහා කොටු ගණන. ඒකම අපි දැනගන්න ඕනේ එෂණිය කීයටද තියෙන්නේ? 1ද තියෙන්නේ 10ද තියෙන්නේ. ඒකම වෝල්ටීයතා බෙදුම් ස්විචේ දාලා තියෙන්නේ කීයටද? ඒ ටික ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මේක අපි කරේ අර තිරය පාත් කරපු එක. ඒ සඳහා තමයි අපි වෝල්ටීයතා බෙදුම් ස්විචය භාවිත කරන්නේ. දැන් මම අර පැහැදිලි කර හිටිය ප්‍රසන්ටේෂන් එකේ ඔය කතාව. වෝල්ටීයතා බෙදුම් ස්විචය. ඒක අපි ලියා ගමු. ඒකත් අපි ඔතන ලියා ගමු වෝල්ටීයතා බෙදුම් ස්විචය සම්බන්ධව. තිරය මත දිස්වන තරංගය පහසුවෙන් නිරීක්ෂණය කර ගණනය කිරීම සඳහා වඩාත් යෝග්‍ය පිහිටුමක් ලැබෙන පරිදිය තරංගය වර්ධනය කිරීම හෝ කුඩා කර ගැනීම සඳහා මෙය භාවිතා කරයි.
අර මං කියපු කතාව තමයි ඔය කියලා තියෙන්නේ. right. අපි ඊළඟට යන් නාලිකා අංක 1. දැන් මං කිව්වා මේකේ channel දෙකක් තියෙනවා. දැන් TV channel ගියත්තාම කොහොමද තියෙන්නේ? TV channel තියෙනවා විශාල සංඛ්‍යාවක්. අන්න ඒ වගේ තමයි මේකේ channel දෙකයි තියෙන්නේ. අපිට තිරයට ගන්න පුළුවන් channel දෙකයි. නාලිකා අංක 1ට එක තිරයකට ගන්න පුළුවන් එක channel එකක්. දෙවෙනි එක knob එකේ බුවාම දෙවෙනි තිරයට අපිට දෙවෙනි මේ අපිට ගන්න ඕන තරංගයේ හැඩතලය ගන්න පුළුවන්. මේක ලියා ගමු නාලිකා අංක 1. නාලිකා අංක 1ට ලබා දෙන සංඥාව පමණක් තිරය මත දිස් වෙයි. නාලිකා අංක 1ට ලබා දෙන සංඥාව පමණක් තිරය මත දිස් වෙයි. ඊට පස්සේ නාලිකා අංක 2 channel 2 ඒක ලියා ගන්න නාලිකා අංක 2ට ලබා දෙන සංඥාව පමණක් තිරය මත දිස් වෙයි. නාලිකා අංක 2ට ලබා දෙන සංඥාව පමණක් තිරය මත දිස් වෙයි. එතන channel 1 සහ channel 2. ඊට පස්සේ ද්විත්ව නාලිකා. අපිට නාලිකා දෙකේම ඒවා එකපාර බලන්න පුළුවන්. ඒ සඳහා තමයි ද්විත්ව නාලිකා ස්විච් එකේ බුවාම අපිට පුළුවන් තිරය මත නාලිකා දෙකම ලබා ගැනීම. ඒ සඳහා නාලිකා දෙකම ලබා දී ඇති සංඥා එකවර තිරය මත දක්වයි. ද්විත්ව නාලිකා dual. right. ඊළඟට alternate. ඊට පස්සේ අපි නාලිකා දෙකේම ගත්ත සංඥා එකට එකතු කරලා තිරය මත ලබා දීම alternate කියන ස්විච් එකේ බුවාම අපිට ලබා ගන්න පුළුවන්. නාලිකා අංක 1 හා 2 යන සංඥා දෙකේම එකතුව තිරය මත ලබා දෙයි. නාලිකා අංක 1 හා 2 යන සංඥා දෙකේම එකතුව තිරය මතට ලබා දෙයි. ඊට පස්සේ කාල බෙදුම් ස්විචය. දැන් මම ඉස්සෙල්ලා වෝල්ටීයතා බෙදුම් ස්විචය ගැන කතා කරා. දැන් බලමු කාල බෙදුම් ස්විචය අපි කොහොමද යොදාගන්නේ කියලා. දැන් මම ඉස්සෙල්ලා එකම ගන්න. දැන් මේකේ තිරේ දැන් දුවලා පුතාලාට පේනවා ඇති. දැන් තිරේ හරියට මේ එක ආවර්ත කාලයක් ඇවිත් නැහැ. භාගයට තමයි ඇවිත් තියෙන්නේ. ආවර්ත කාලය ඇවිත් තියෙන්නේ භාගෙට. ආවර්ත කාලය ඇවිත් තියෙන්නේ භාගෙට. ඒතර මේ තිරය දෙපැත්තෙන් අඩු කරනවා. දැන් අපි ඉස්සෙල්ලා සිරසට අඩු කරේ. දැන් තිරසට අඩු කරන්නේ කොහොමද කියලා බලමු. තිරසට කොහොමද අඩු කරන්නේ කියලා. ඒ සඳහා තියෙන්නේ කාල බෙදුම් ස්විචය. ඒකේ මේ වගේම තියෙන ස්විචයක්. ඒකෙදි 1 මිලිසෙකන්ඩ් 2 මිලිසෙකන්ඩ් 3 මිලිසෙකන්ඩ් ඒ වගේ සඳහන් කරලා තියෙනවා. ඒකට අපේ මේ නොබ් එක දැම්මට පස්සේ අපිට අවශ්‍ය තැනට යොමු කරාට පස්සේ ඒ ප්‍රමාණයට මේක කුඩා වෙනවා. දැන් මේක ඊට පස්සේ තිරය මෙන්න මේ වගේ අපිට තිරයට දිස් වෙන ආකාරයට ඕක අපිට ලබා ගන්න පුළුවන්. ඒ කාල බෙදුම් ස්විචය අඩු වෙන ආකාරයට අපි ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා තමයි අපි කාල බෙදුම් ස්විචය භාවිතා කරන්නේ. ඒ කියන්නේ තිරසට අඩු කිරීම සඳහා තමයි අපි කාල බෙදුම් ස්විචය භාවිතා කරන්නේ. මේකත් අපි ලියා ගමු. දෝලනයක්ෂයෙන් ලබා දෙන ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රොනික කදම්බය පරිලෝකනය කිරීම සඳහා අභ්‍යන්තරයෙන් ලබා දෙන කියද්දති තරංගයේ කාලාවර්තය අභ්‍යන්තරයෙන් ලබා දෙන කියද්දති තරංගයේ කාලාවර්තනය පාලනය කිරීම මෙමගින් සිදුවේ. right.
දැන් දුවේ පුතේ ඊළඟට තමයි අපේ මේකේ වැඩ කොටස තියෙන්නේ. අපිට මේකේ ගණනය කිරීම සඳහා. මම පොඩි උදාහරණයක් තිරේ කරලා ඊට පස්සේ අපි මේ ගණනය කිරීම කරන ආකාරය දැන් මේ තිරේ දිස්සෙන දුවල පුතාලට දෝලන x1 රූපය. දෝලන x1 හැඩතලයේ තියෙන රූපය. දැන් දුවේ පුතේ මේකේ අපි කොහොමද VP අගය උච්ච වෝල්ටීයතා අගය සහ කාලාවර්තය ගණනය කරන්නේ කොහොමද කියලා අපි බලමු. කාලාවර්තය හොයාගත්තොත් අපිට පුළුවන් සංඛ්‍යාතය හොයන්න. මොකද සූත්‍රය? T සමානයි 1/F. F සමානයි 1/T. එතනින් අපිට පුළුවන් කාලාවර්තය දන්නවා නම් සංඛ්‍යාතය ගණනය කරන්න. දැන් දුපුතේ අපි බලමු මෙන්න මේ ගාන. දැන් මේකේ තියෙන්නේ කොටු සිරසට කොටු 3යි. පල්ලෙහා ඉඳන්ම ගත්තොත් කොටු 6යි. එතන මේ VPP අගය තමයි කොටු 6. VP අගය කොටු 3යි. අපිට දැන් VPP හොයලා VP වලට යන්න පුළුවන්. මොකද VPP වලින් භාගය තමයි VP කියලා කියන්නේ. අපිට ඕන ආකාරයකට මේ ගාන හදන්න පුළුවන්. දැන් මම මෙතන මේකේ තිරේ දිස්සලා තියෙන VPP අගය කොහොමද ගණනය කරන්න කියලා. මේකේ පේනවා ඇති සිරස් කොටු ගණන වෝල්ටීයතා බෙදුම් ස්විචයේ අගය සහ එෂණීය විශාලනය. එතකොට අපි මේ VPP අගය ගණනය කරද්දී මේ තියෙන VPP අගය ගණනය කරද්දී ඉස්සලාම සිරස් කොටු ගණන. මේකේ සිරස් කොටු ගණන කීයද? 6යි. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේක එෂණීය කීයටද දාලා තිබ්බේ? 1ටද 10ටද? මේකේ ගාන තියෙනවා මේ තියෙන්නේ. වෝල්ටීයතා බෙදුම් ස්විචය 0.1ට සහ එෂණීය ස්විචය 1ට ස්ථාන කරගත ඇති විට තරංගයේ අතර වෝල්ටීයතාවය VPP සෙවීම. සිස්තර අතර වෝල්ටීයතාවය සෙවීම. එතන VPP සෙවීම. එතන VPP එතකොට මේකේ තියෙන සිරස් කොටු ගණන කීයද? 6යි තිබ්බේ. මේකේ එෂණීය කීයද දාලා තියෙන්නේ? 0.1ට. එතකොට මේකේ මේ 0.1ට තියෙන වෝල්ටීයතා බෙදුම් ස්විචය. එෂණීය කීයද? 1ට. මේ තුනේ ගුණිතය තමයි VPP වෙන්නේ. VPP සමාන වෙනවා 0.6යි වෝල්ට්. එතකොට VP වෙන්නේ VPP වලින් භාගයයි. එතකොට මේ 0.6න් භාගයයි. ඒ කියන්නේ 0.3යි තමයි VP වලගේ. එතකොට අපි දන්නවා VRMS කියන්නේ VP බෙදීම මූල 2යි. අපි මේ අපේ මේවා හුඟක් වෙලාට ප්‍රශ්න පත්‍රය අහන්නේ වර්ග මධ්‍යන මූල විභවය ගණනය කරන්න. ඒතර වර්ග මධ්‍යන මූල විභවය සමාන වෙනවා VRMS සමාන වෙනවා VP බෙදීම මූල 2යි. එතකොට VP බෙදීම මූල 2 තමයි මේකේ අගය. එතකොට VP වෙනවා 0.3ක්. මොකද VPP 0.6යි. VP කියන්නේ VPP වලින් භාගයයි. ඒ කියන්නේ 0.3 බෙදීම මූල 2. ඉතින් ඒක සුළු කරාම VRMS අගය එනවා 0.2යි. දුපතේ මේක ඉස්සලාම මෙන්න මේ තියරි එක පොඩ්ඩක් ඔතන ලියා ගන්න. මේක දුර පුතාලගේ ඔය හිස්ටරි තියෙන ස්ථානයේ ඔය කොටස ලියා ගන්න. ඊට පස්සේ අපි ගණන හදන ආකාරය ඊට පස්සේ ලියා ගමු. දැනට මේක ලියා ගන්නකො. right. ඊළඟට මේ ගාන හදාගමු. දැන් මේකේ කොටු ගණන 6යි. එතකොට VPP වලට කොටු ගණන 6යි. ඊට පස්සේ මේකේ වෝල්ටීයතා බෙදුම් ස්විචයේ තියෙන 0.1. වෝල්ටීයතා බෙදුම 1. sorry එෂණීය 1.
එතකොට මේකෙන් එනවා VPP අගය 0.6 වෝල්ට්. 0.6 වෝල්ට් නම් මේ VPP වලට 0.6 දැම්මා VP වෙනවා 0.3 වෝල්ට්. ඊට පස්සේ VRMS කියන්නේ VP බෙදීම මූල දෙකයි. එතකොට VP වලට 0.3 දැම්මා 0.3 බෙදීම මූල දෙකයි. ඒ දුව පුතේ කැල්කියුලේට් කරාම එනවා 0.2 වෝල්ට් තමයි VRMS වර්ග මැදේන මූල අගය. ඔකත් අපි ඔතන හිස්ව තියෙන ස්ථානේ ලියාගමු. ඊළඟට දෝලනයකසේ සංඛ්‍යාතය ගණනය කිරීම. T කියන්නේ F සංඛ්‍යාතය T කාලාවර්තයෙන් හරහා තමයි අපි සංඛ්‍යාතය ගණනය කරන්නේ. එතකොට අපි එතරම්දි බලන්න ඕනේ මේ දෝලනයකසේ තිරේ තිරස් අතට කොටු කීයක් තියෙන. කාලාවර්තය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට නෙමෙයි දුවේ පුතේ. කාලාවර්තය කියන්නේ මේ එක චක්‍රයක්. ඒ චක්‍රයක් කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. එතන මේ චක්‍රේ දැන් මේ වගේ තිබ්බොත් මෙතන ඉඳන් මෙතෙන්ට කොටු 6යි. කොටු 6යි. ඒ කොටු 6 ගණනය කරා. ඊට පස්සේ අපි බලන්න ඕනේ කාලාවර්ත බෙදුම් ස්විචේ කීයද දාලා තියෙන්නේ. මේ කොටු 6 ඊට පස්සේ වැඩි වෙන්න ඕනේ කාලාවර්ත බෙදුම්. ඒකෙන් අපිට එනවා කාලය T. කාලය T. මෙතන ප්‍රථමයෙන් තරංගයේ කාලාවර්තය ගණනය කිරීම සඳහා ප්‍රධාන කරුණු දෙකක් අවශ්‍ය වේ. එකක් තිරයේ පෙරෙන තිරස් කොටු ගණන. ඊළඟ කාලාවර්ත බෙදුම් ස්විචයේ යොදා ඇති ස්ථානය. ඊට කාලාවර්තය එනවා එක් චක්‍රයක් සඳහා තිරස් කොටු ගණන වැඩි කිරීම කාල බෙදුම් ස්විචයේ යොමු කළ ස්ථානය. දැන් අරකෙදී කොටු 8ක් තිබ්බා. 6ක් නෙමෙයි 8ක් නේ. ඔව් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. කොටු 8යි. එතකොට කොටු 8 ඊට පස්සේ බෙදුම් ස්විචේ දාලා තියෙන 2යි මිලිසෙකන්ඩ් වලට. දැම්මට පස්සේ ඒක එනවා 16යි මිලිසෙකන්ඩ් කාලාවර්තය. එතකොට සංඛ්‍යාතය වෙන්නේ F බෙදීම 1යට T. F බෙදීම 1යට T. එතකොට 1 බෙදීම 16 මිලිසෙකන්ඩ්. මිලිසෙකන්ඩ් කියන්නේ 10 ඍණ 3 උඩට එනවා. එතකොට 1000 බෙදීම 16. එතකොට හර්ට්ස් 62.5යි. උත්තරේ සුළු කරා. මේක ලියාගමු. මේක ලියාගෙන ඊට පස්සේ ගාන මම තිරේ දිස් කරන්න ගාන ලියා ගන්න.
හරි දුව පුතාලා මේක දැන් ලියාගෙන ඉවර ඇති. අපි ඊළඟට එමු. දැන් මම පොඩි අභ්‍යාස මේ පසුගිය විභාග ප්‍රශ්නවල ආපු අභ්‍යාස දෙකක් පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. දැන් තිරේ දිස්වේ ප්‍රශ්නේ දුව පුතාලා ඉස්සෙල්ලා මම කරන්න කලින් පොඩක් දුව පුතාලා පොඩ තනියම උත්සාහයක් දරන්න බලන්න මේකේ මොකද්ද උත්තරේ එන්නේ කොහොමද උත්තරේ එන්නේ කියන එක චූට්ටක් ගන්න එක කරන එක ඉස්සෙල්ලා ප්‍රශ්නේ කියවන්න. ප්‍රශ්නේ කියන්නේ දෝලනයේ තිරස්සක්ෂය 1 මිලිසෙකන්ඩ් වලට සහ සිරස්සක්ෂය 2 වෝල්ට් වලට යන අගයන්ට යොමු කර ඇති විට දිස්සෙන සයිනාකාර තරංගයේ සංඛ්‍යාතය සහ වෝල්ටීයතාවයේ වර්ගමුදේන මූල අගය පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. මේක යන්නේ සංඛ්‍යාතය සහ මොකද්ද? සංඛ්‍යාතය සහ වර්ගමද්දේන මූල අගය. ඒ කියන්නේ VRMS සහ F තමයි හොයන්න කියලා තියෙන්නේ. දැන් දුවල පුතාලාට තිරේ ඒ දෝලනයේ තිරේ කොටු සහ ඒ කොටු අගයන් කොටු ටික තියෙනවා. ඒතකොට බලන්න සිරසට උස කොච්චරද? තිරසට කොටු කීයද? අපි තිරස් කොටු වලින් තමයි කාලාවර්තය ගණනය කරන්නේ. සිරස් කොටු වලින් තමයි අපි මේකේ VP වල අගය ගණනය කරන්නේ. අපිට භාගාර්ථයක් ගත්තොත් VP ගත්ත හැකි. නැත්නම් යට ඉඳන් මුළු සිරස් අක්ෂයක් ගත්තොත් අපිට VPP වල අගය ගත්ත හැකි. ඒ අනුව පොඩ ඉස්සලා ඔය මම දැන් උගන්වපු තියරි එකත් එක්ක පොඩි උත්සාහයක් දරන්න බලන්න මම කියලා දෙන්න කලින් සාමාන්‍ය මේ වගේ ප්‍රශ්නයකට විනාඩි 2ක පමණ කාලයක් ලැබෙනවා. මම විනාඩි එකමාරක් වගේ දෙන්න. නැත්නම් මේක එච්චර වෙලාවක් යන ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් දුර පුතාලට පොඩි උත්සාහයක් දරන්න මම විනාඩි එකමාරක වගේ කාලයක් ලබා දෙන්න. ඉක්මනින් හදන්න බල. මේක දුවේ පුතේ එතකොට බලන්න මේකේ තව එෂණිය සම්බන්ධව කිසිම දෙයක් සඳහන් කළා නැහැ. එතකොට අපි හිතනවා මේක එෂණිය තියෙන්නේ එකේ කියලා හිතලා මේ ගාන හදන්න. රයිට් මම හදමු බලන්න මම දැන් මේකේ බලන්න දුවේ පුතේ සිරසට කොටු අපි ඉස්සලාම අපි බලමු දැන් මේකේ ප්‍රශ්නේ පළවෙනියටම තියෙන සංඛ්‍යාතයනේ සංඛ්‍යාතය හොයන්නනේ තියෙන්නේ අපි එහෙනම් බලමු තිරසට කොටු කීයද 1 2 3 4 5 6 7 8යි කොටු 8යි එතකොට මේ තිරසට 1 මිලිසෙකන්ඩ් වලට තමයි දාලා තියෙන්නේ එතකොට දුවේ පුතේ එතකොට මේකේ කාලාවර්තය t සමාන වෙනවා මේකේ t සමාන වෙනවා ප්‍රශ්නේ ගත්තොත් 1 මිලිසෙකන්ඩ් වලට දාලා තියෙන්නේ කොටු 8යි එතකොට t සමාන වෙනවා 8 මිලිසෙකන්ඩ්. එතකොට මේකේ සංඛ්‍යාතය කියන්නේ අපි දන්නා දු පුතේ f සමානයි 1 sorry එකට t එතකොට 1000 බෙදීම 10 ඍණ 3 උඩට ආවම 1000යි 1000 බෙදීම 8 8 කියන්නේ 125යි හර්ට්ස් මේ තමා මේකේ සංඛ්‍යාතය දැන් ගානේ බලමු අපි
සංඛ්‍යාතය 125. මේ 125 මේ උත්තර තුනේම තියෙන 100. ඒ තුන්වෙනි උත්තරේ තියෙන 125යි, හතරවෙනි උත්තරේ තියෙන 125යි, පස්වෙනි උත්තරේ තියෙන 125යි. ඒතර අපි 1 2 උත්තර දෙක අතහැරලා දාන්න පුළුවන්. දැන් 3 4න් 5න් තමයි අපි ඊළඟ උත්තරේ බලන්න ඕනේ. අපි බලමු දැන් ඊට පස්සේ අපේ ඊළඟට කියන්නේ වර්ග මධ්‍යන මූලකය VRMS. ඒක එතකොට යන්නේ සිරසට. සිරසට VPP වලින් ගියොත් සිරසට කොටු 8යි. VP වලින් ගියොත් VP කියන්නේ VPP වලින් භාගයයි. ඒතර VP වෙන්නේ කොටු 2යි. එතකොට මේක දාලා තියෙන්නේ වෝල්ට් 2 කොට 2යි V වලට. එතකොට අපි එෂනියාගේ මේක දීලා නැහැ. එෂනියාගේ දීලා නැහැ කියතොත් අපි උපකල්පනය කරනවා මේක එකට තමයි දාලා තියෙන්නේ කියලා. එතකොට අපි ඉගෙන ගත්ත තියරි එක අනුව එතකොට VP සමාන වෙනවා. මම දැන් කොටු දෙකයි ගත්තේ ආවර්ත මේ චක්‍රයෙන් ගත්තොත් චක්‍රයේ මේ දෙක මේ උස තමයි VP කියන්නේ. VP එතන කොටු දෙකයි තිබ්බේ. මම දෙක ගත්තා. ඊට පස්සේ විභවය දාලා තින්නේ දෙකට කියලා ගත්තා. එතකොට 4යි වෝල්ට්. ඒ ඇවිල්ලා VP. අපෙන් අහන්නේ VRMS. එතකොට VRMS සමාන වෙන්නේ VP බෙදීම මූල 2යි. එතකොට 4යි වෝල්ට් බෙදීම මූල එතකොට මේකේ උත්තරේ වෙන්නේ 125 Hz සංඛ්‍යාතය VRMS වෙන්නේ 4 බෙදීම මූල 2යි V. අපි බලමු මේකේ උත්තරේ එහෙම උත්තරයක් තියෙනවද කියලා. ඔව් මේ තුන්වෙනි උත්තරේ තියෙන්නේ ඒක. තුන්වෙනි උත්තරේ තියෙන්නේ 125 Hz බෙදීම 4 බෙදීම මූල 2. එතකොට මේකේ පිළිතුර වෙන්නේ තුන්වෙනි උත්තරේ. අපි තව ප්‍රශ්නයක් තියෙනවා මේකත් තනියම කරන්න බලන්න. මේක ඇත්තටම දුවේ පුතේ අහලා තියෙන්නේ ආවර්ත කාලය සහ සංඛ්‍යාතය. එච්චරයි අහලා තියෙන්නේ. මේකේ විභවය ගැන මුකුත් අහලා නැහැ. එතකොට අපිට ආවර්ත කාලය සහ සංඛ්‍යාතය හොයන විදිය තමයි වැදගත් වෙන්නේ. තනියම කරන්න බලන්න මේකත් මම මේකට නම් විනාඩියක් ඇති හොඳටම. හරි අපි බලමු දුවල පුතාලා කොහොමද කරලා තියෙන්නේ කියලා. දැන් මේ ප්‍රශ්නේ කියවන්න සයිනාකාර තරංගයක් දෝලනයේක්ෂය නිරීක්ෂණය වන ආකාරයට පහත රූපයේ දැක්වේ. දෝලනයේක්ෂයේ කාලය හා වෝල්ටීයතා විශාලත්වය සැපයුම් පිළිවෙලින් එක් වෝල්ටීයතාවයක් 5 වෝල්ට් හා එක් කොටසක් මිලි තප්පර එකකට කියන්නේ මිලි තප්පර එකකට කියන්නේ මිලිසෙකන්ඩ් එකකට සකසා ඇත. මෙම තරංගයේ පිළිවෙලින් ආවර්ත කාලය සහ සංඛ්‍යාතය නිවැරදිව වනුයේ. සංඛ්‍යාතය නිවැරදි වෙනුයේ. ඒතකොට මේකේ අපෙන් අහන්නේ සංඛ්‍යාතය සහ ආවර්ත කාලය. ආවර්ත කාලය කියන්නේ T. සංඛ්‍යාතය කියන්නේ F. ඒක තමයි අපෙන් අහන්නේ.
ඒතකොට අපිට මේකේ අර සිරස් බෙදුම එච්චර වැදගත් නැහැ. විභවය බෙදුම වැදගත් නැහැ. අපිට ඒතකොට අවශ්‍ය වෙන්නේ කාල බෙදුම. ඒක තියෙන 1 මිලිසෙකන්ඩ් වලට. ඒතකොට මේකේ තිරසට කොටු ගණන එක චක්‍රයක් සඳහා මේ තියෙන එක චක්‍රයක්. ඒතකොට මේකේ තිරසට කොටු කීයක් තියෙනවද? 1 2 3 4 5යි ඒ වගේ දෙකක්. එතකොට 10යි. කොටු 10යි. එතකොට දුවේ පුතේ මේකේ ආවර්ත කාලය එතකොට මේකේ දාලා තියෙන්නේ 10යි කොටු 10යි 1යි මිලිසෙකන්ඩ් වලට. මෙතන 1යි මිලිසෙකන්ඩ් වලට. එතකොට අපේ මේක සුළු කරාම එනවා 10යි මිලිසෙකන්ඩ්. මේක තමයි ආවර්ත කාලය T. ඊට අපි දන්නවා සංඛ්‍යාතය වෙන්නේ F සමානයි 1/8 T. එතකොට එක බෙදීම 10 වැඩි කිරීම 10⁻³ මිලිසෙකන්ඩ් නේ. ඒක තමයි හර්ට්ස් වලින් එන්නේ. එතකොට 1000 බෙදීම 10. එතකොට 100යි හර්ට්ස්. මේක තමයි පිළිතුර. එතකොට 10යි මිලිසෙකන්ඩ් සහ 100යි හර්ට්ස්. දහයයි මිලිසෙකන්ඩ් සහ 100යි හර්ට්ස්. මේ තියෙන්නේ පළවෙනි පිළිතුර තමයි මේකේ උත්තරය වෙන්නේ. 10යි මිලිසෙකන්ඩ් සහ 100යි හර්ට්ස්. ඒ ගණනය කිරීමත් අපි නිවැරදිව කරා. අපි යමු ඊළඟට අපේ කොටසට දෝලනේක්ෂය ක්‍රමාංකනය කිරීම. අපි අර කලිනුත් ක්‍රමාංකනය ගැන කතා කරා මේකේ කොහොමද දෝලනේක්ෂයක අගය ලබා ගන්න කියන එක. අපි දැන් මෙතනත් තියෙන ක්‍රමාංකනය කිරීම. ඒකෙදිත් ඇත්තටම අපි දෝලනේක්ෂයට විදුත් තරංගයක් දීලා අපි දන්න විදුත් තරංගයක් දීලා ඒකේ 2යි VPP අතර මේක රඳවන එක තමයි මේ තියෙන්නේ. දෝලනේක්ෂය ක්‍රමාංකනය කරන රූප සටහනක් තමයි දැන් තිරේ දිස්වේ. ඔය ආකාරයට තිරේ දිස් වෙනවා නම් ක්‍රමාංකනය කරාට පස්සේ ඒක තමයි මේක පරිපතය අපිට මිනුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක පරිපතය අපිට මිනුම් ගන්න අවශ්‍ය තැන් වලට යොමු කරලා අපේ පාඨාංක ලබා ගන්න පුළුවන්. මේ පාඨාංක ලබා ගන්න කලින් මේක නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වෙනවද කියන එක බලන්න තමයි දෝලනේක්ෂය ක්‍රමාංකනය කිරීම කරන්නේ. මේකත් දුවේ පුතේ මෙතන ලියා ගමු. මේ තිරේ දිස්සන එක ලියා ගන්න. ක්‍රමාංකන අග්‍රය මගින් 2යි VPP හා 1යි කිලෝහර්ට්ස් වන චතුරස්‍රාකාර විද්‍යුත් තරංගයක් නිකුත් කරන පරිදි දැක්වෙන එෂණි තුඩ එයට සම්බන්ධ කරනු ලැබේ. දෝලනේක්ෂ තිරයෙන් එම තරංගයේ අගයන් නිවැරදිව ලැබේ. එම තරංගයේ අගයන් නිවැරදිව ලැබේ නම් දෝලනේක්ෂයේ නිර්වද්‍යතාව තහවුරු කරගත හැක. දෝලනේක්ෂයේ නිර්වද්‍යතාවය තහවුරු කරගත හැක. ඒක තමයි දෝලපතේ දෝලනේක්ෂයේ ක්‍රමාංකනය කියලා කියන්නේ. මේ තියෙන දුවේ පුතේ අපිට මේ විද්‍යුත් උපකරණ වලදී අපිට විදුලිය ලබා ගන්න අවශ්‍ය වෙන විදුලි ජනක. මේවා තමයි ප්‍රැක්ටිකල් ලැබ් වලදී අපි විදුලිය ලබා ගන්න භාවිතා කරන උපකරණ. අපිට අවශ්‍ය හර්ට්ස් ප්‍රමාණය, අපිට අවශ්‍ය හැඩතලයට අපිට ලබා ගන්න අවශ්‍ය වුණාම අපි මේ සඳහා මේ විද්‍යුත් සංඥා ජනක තමයි අපි භාවිතා කරන්නේ. මේ තිරේ දිස් වෙන්නේ මේ වගේ විද්‍යුත් සංඥා ජනකයක්. මේ තියෙන ඩිජිටල් එක තියෙනවා. ඒක
සංඥා ජනකයේ තියෙන එකම අපිට මේ තියෙන ඇනලොග් එක තියෙන. ඒ දෙකෙන්ම ක්‍රියාත්මක වෙන්නේ එකම විදියට තමයි. ඒ අවශ්‍ය අපිට අවශ්‍ය විද්‍යුත් සිග්නල් එක ලබා ගැනීම සංඥාව ලබා ගැනීම සඳහා තමයි අපි මේ විද්‍යුත් ජාලා ජනක භාවිතා කරන්නේ. ඒ සඳහා කාලය සමග වෝල්ටීයතා සංඥාවක් ලබා දෙයි. විදුලි සංඥා ලබා ගැනීම සඳහා ඒක ලියා ගන්න එකම එතන හිස්ව තියෙන ස්ථානයේ විදුලි සංඥා ලබා ගැනීම සඳහා යොදා ගන්නා උපකරණයයි. විදුලි සංඥා ලබා ගැනීම සඳහා යොදා ගන්නා උපකරණයයි. කාලය සමග වෙනස් වන වෝල්ටීය සංඥාවක් ලබා දෙයි. කාලය සමග වෙනස් වන වෝල්ටීය සංඥාවක් ලබා දෙයි. නිර්මාණයේ ස්වභාවය අනුව සංඛ්‍යාංක සහ ප්‍රතිසම ලෙස දෙවර්ගයක් ඇත. විශාල ධාරා ලබා ගැනීමට සුදුසු නැත. විශාල ධාරා ලබා ගැනීමට සුදුසු නැත. මේ තියෙන ප්‍රතිසම සංඥාවකින් ලබා ගන්න පුළුවන් සංඥා ආකාර තුනක්. එකක් සයින් ආකාර, එකක් ත්‍රිකෝණාකාර, එකක් හතරැස් ආකාර. මේකත් දුවේ පුතේ ඔය හැඩතල ටික ඇඳලා එතන හිස්ව තියෙන ස්ථානේ ඔය හැඩතල ටික ඇඳලා නම් කරගන්න. පුතේ මෙතනින් ඒ කොටස ඉවර වෙනවා. මේ අපි ඒ ගැන අද අපි මේ මුලින් කතා කරේ විද්‍යුත් මිනුම් උපකරණ සම්බන්ධ ටික. මේ විදුලි තාක්ෂණ වේදයේ යටතේ අපි කොටස් කීපයක් දැන් සාකච්ඡා කරා. මුලින් අපි කතා කරා විදුලි ඒ කියන්නේ ධාරිත්‍රක, ප්‍රතිරෝධක, ප්‍රේරක කොහොමද ඒවල වර්ණ කියවන්නේ, අගයන් කියවන්නේ. ඊට අමතරව ඒව ආශ්‍රිත ගණන්, ඒවා ප්‍රත්‍යාවර්ත ධාරාවකට, සරල ධාරාවකට සම්බන්ධ කරාම පරිපථවල හැසිරීම රටා, ඒවා ආශ්‍රිත ගණනය කිරීම අපි කතා කරා. අද අපි කතා කරා විද්‍යුත් මිනුම් උපකරණ. මේක ඉතාමත් වැදගත් පාඩමක්. අපි මේ විදුලිය සම්බන්ධව ඉගෙන ගනිද්දී මේ විද්‍යුත් මිනුම් උපකරණ ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. කරන ආකාරය දැනගෙන සිටීම ඉතාමත් වැදගත්. ඒ ආශ්‍රිතව තමයි අද දවසේදී අපි කතා කරේ, සාකච්ඡා කරේ. දැන් අපි ඊළඟට අපිට තියෙන මේකේ තියෙන තවත් වැදගත් කොටසක්. ඒ තමයි විදුලි බල බෙදා හැරීම. ඒ කියන්නේ ගෙදරක විදුලි බල සම්ප්‍රේෂණය කළා ගෙදරක් තුලට විදුලිය කොහොමද බෙදා හැරීම සිද්ධ කරන්නේ කියන එක. විදුලි පරිපථ. මෙහිදී මේ තියෙන්නේ අපේ ගෙදරකට මම මේ රූප සටහන් වලින් පැහැදිලි කරන්න කලින් මම පොඩි රූප සටහනක් ඇඳලා ගෙදරකට කොහොමද විදුලිය එන්නේ, කොහේඳන්ද එන්නේ, ඒ ආශ්‍රිතව පොඩි හැඳින්වීමක් කරන්න. ඒකෙන් මොකද එක කොටසක් තියෙනවා 13 වසරේදී අපි සාකච්ඡා කරන්නේ. මම චුට්ටක් ඒකේ පැහැදිලි කිරීමකුත් එක්ක දුවලා පුතාලට මේ ගෙදරකට විදුලිය එන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අපේ දෙවනි මේ අවසාන මේ විදුලි තාක්ෂණ වේදයේ යටතේ 12 වසරේ අවසාන කොටස තමයි දැන් සාකච්ඡා කරන්නේ. මෙතනින් පස්සේ විදුලි තාක්ෂණ වේදය ඉවර වෙනවා. ඊට පස්සේ අපි නව ඒකකයකට සිවිල් තාක්ෂණ වේදය ආශ්‍රිත ඒකකයට අපි ඊළඟ සතියේ නෙමෙයි අපි ඊළඟ සතියේත් අපිට විදුලි තාක්ෂණ සම්බන්ධයෙන් පොඩ්ඩක් මේකේ ඊතුරු ටික කතා කරන්න වෙනවා කොහොමත්. ඊට තව සතියකින් පස්සේ අපි සිවිල් තාක්ෂණ වේදය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
ඊට කලින් මම පොඩි මේ ප්‍රසන්ටේෂන් එකට එන්න කලින් මම පොඩි හැඳින්වීමක් කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ, කොහෙන්ද එන්නේ, කොහොමද වෙන්නේ, කොහොමද අපේ ගෙවල් වලට කරන්ට් එක එන්නේ කියන එක සම්බන්ධව පොඩි හැඳින්වීමක් කරන්නම්. ඊට පස්සේ අපි මේකේ මුල් කොටස තියෙන්නේ 13 වසරේදී. ඒ කියන්නේ විදුලි බල සම්ප්‍රේෂණය. ඒ කියන්නේ ජලාශයක ඉඳන් ගෙදරට කොහොමද විදුලිය එන්නේ? ජලාශය කියන්නේ විදුලි බලාගාරයක ඉඳලා කොහොමද ගෙදරට විදුලිය එන එක සම්බන්ධව අපි කතා කරනවා 13 වසරේදී. මම ඒ චුට්ටක් දුවල පුතාලට පොඩක් පැහැදිලි වෙන්න මම ඒකත් චුට්ටක් පොඩි පැහැදිලි කිරීමක් එක්ක මේ ගෙදරක කොහොමද විදුලි පරිපත සම්බන්ධ වෙලා තියෙන ආකාරය සම්බන්ධව මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඉස්ලාම දුවේ පුතේ අපි ගත්තාම අපි දන්නවා ලංකාවේ විදුලියෙන් විශාල බහුතරයක් දැන් නම් අපි හුඟක් වෙලාවට නොරොක්චලේ ගල්ලංගුරු බලාගාරයෙන් තමයි විදුලිය උත්පාදනය කරන්නේ. නැත්නම් අපි ජල විදුලියෙන් තමයි හුඟක් වෙලාවට ජල විදුලිය ආශ්‍රිතව තමයි අපි විදුලිය උත්පාදනය කරගත්තේ. එතකොට අපි හිතමු වික්ටෝරියා ඩෑම් එක මේ තියෙන්නේ කියලා. වික්ටෝරියා ඩෑම් එක. වික්ටෝරියා ඩෑම් එක අපි සාමාන්‍යයෙන් ජලය එක්රැස් කර ගන්නවා ඩෑම් එකේ. ඒ කියන්නේ විදුලිය නිපදවන්න අපිට අවශ්‍ය ජලය ලබා ගන්න මෙන්න මේ ආකාරයට අපි හිතමු මේ ආකාරයට ඩෑම් එකේ අපි ජලය රැස් කර ගන්නවා. ඩෑම් එකෙන් ජලය රැස් කරලා පීඩන උමග සහ නල වැල ඔස්සේ මෙන්න මේ වගේ ජලය ගේනවා අපි ටර්බයින් එකකට. ටර්බයින් එකට. මෙතන සාමාන්‍යයෙන් දුවේ පුතේ මෙතන තියෙනවා සර්ජන් කුටීරය. සර්ජන කුටීරය. මේ කොටස ඇත්තටම දුවේ පුතේ මේ 13 දී අපි කතා කරනවා. මම ඒත් අර මේකෙන් ගෙදරට කොහොමද කරන්ට් එක එන සම්බන්ධව කතා කරන්න ඕන නිසා මම පොඩි මේවත් ඇත්තටම ඉතාම සරල පැහැදිලි කිරීම ඒක මම මේක චුට්ටක් පැහැදිලි කරන්න. මේක ගැඹුරට මම පැහැදිලි කරන්නේ ගැඹුරට මම 13 වසරේදී පැහැදිලි කරන්න. දැනට පොඩ්ඩක් දැන ගැනීම සඳහා චුට්ටක් පැහැදිලි කරන්න. සර්ජන කුටීරය. එතකොට මේ පීඩන උමග හරහා එන ජලය මේ නල වැල හරහා මෙතන තියෙන පොඩි කපාටයක් හරහා මේ ජලය ටර්බයින් එකට වදිනවා. ටර්බයින් එකට වදිනවා. ටර්බයින් එකට වදිද්දී අපි මෙතන තියෙනවා ජෙනරේටරයක්. ඒ ජෙනරේටරෙන් ජනකයෙන් ඒකට කියනවා ජනන උපපොළ. ජනන උපපොළ. මෙතන විදුලිය නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙතන විදුලි බලාගාරයෙන් 11 kV විදුලියක් නිපදවන වෙනවා නම් අපි ජනන උපපොළෙන් විදුලිය වැඩි කරලා තමයි එවන්නේ. සාමාන්‍ය 230යි kV වලට වගේ අපි වැඩි කරනවා. ඊට පස්සේ අපි මේ විදුලිය වැඩි කරලා මේ ජනන උපපොළෙන් මේ දැන් අපි හිතමු මේ දැන් වික්ටෝරියාවේ ජනන උපපොළ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ වික්ටෝරියා ඩෑම් එකේ ජනන උපපොළෙන් අපේ ගෙවල් වලට බෙදෙන්නේ නැහැ. හුඟක් වෙලාවට සමහරක් වෙලාවට මේ වික්ටෝරියා වල මේ හුඟක් වෙලාවට ග්‍රිප් එකකට ගේනවා. ඒ කියන්නේ කැලණි තිස්ස වගේ විදුලි බලාගාරයකට ගේනවා. කැලණි තිස්සේදී මේ විදුලිය සමහර වික්ටෝරියා ඒ වගේ විදුලි බලාගාර කීපයක ඒවා මේ වගේ එක ජාල උපපොළකට නෙට්වර්ක් එකකට ගේනවා. ජාල උපපොළකට ගේනවා. මෙතනක් තියෙනවා ට්‍රාන්ස්ෆෝමරයක්. මේ ට්‍රාන්ස්ෆෝමරේ තියෙන්නේ මෙතන තියෙන අධිකර පරිණාමකයක්. ඒ කියන්නේ ජනන උපපොළේ තියෙන අධිකර පරිණාමකයක්. ජාල උපපොළේ තියෙන අවකර පරිණාමකයක්. එතනදී මේ විභවය අඩු කරනවා. 33 kV වලට වගේ අඩු කරනවා. ඊට පස්සේ මේ ජාල උපපොළෙන් ඊට පස්සේ ඔයාලගේ දැන් ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයන් නම් ගම්පහ ප්‍රදේශයේ තියෙන මේ
ඊය උපපොළට මේ විදුලිය ගේනවා. එතනක් තියෙන ට්‍රාන්ස්ෆෝමරයක් එතන තියෙන්නේ අවකර පරිණාමකයක්. මොකද්ද? ප්‍රාදේශීය උපපොළ. ප්‍රාදේශීය උපපොළ. එතන තියෙන අවකර පරිණාමයක් මෙතනින් ආපු 33000 kV 33000 kV 11000 kV වලට අඩු කරනවා. කිලෝවොට් වලට අඩු කරනවා. ඊට පස්සේ මේ ප්‍රාදේශීය උපපොළෙන් ඔයාලගේ ගෙවල් ගාව තියෙන ට්‍රාන්ස්ෆෝමරයට එනවා. ඔයාලා ගෙවල් ගාව වෙන ට්‍රාන්ස්ෆෝමරයට. එතන තියෙන්නේ අවකර පරිණාමකයක්. ට්‍රාන්ස්ෆෝමරේ තියෙනවා. මෙතන තියෙන්නේ මෙතනට කියන අපි බෙදා හැරීමේ උපපොළ කියලා. බෙදා හැරීමේ උපපොළ. මේ ට්‍රාන්ස්ෆෝමරෙන් තමයි මේ 11 kV 400 වෝල්ට් වලට අඩු වෙන්නේ. දැන් අපි ඇත්තටම අපි හිතාගෙන ඉන්න අපේ සම්මත වෝල්ටේජ් එක 230යි කියන එක. ඇත්තට 230 කියන්නේ කලා වෝල්ටීයතාවය. මං වෝල්ටීයතාවය තමයි මේ 400යි කියලා කියන්නේ. මං වෝල්ටීයතාවය සහ කලා වෝල්ටීයතාවය අතර වෙනස මම දුවල පුතාලට මේ හා සම්බන්ධව අපි 13 දී සාකච්ඡා කරද්දී මම කියලා දෙන්න. දැනට මට අවශ්‍ය වෙන්නේ දැන් මේ ආවා ගෙදර ට්‍රාන්ස්ෆෝමරේ ගාවට මම මෙතනදී ඇත්තටම මෙතන වයර් 4ක් එනවා. මේ ට්‍රාන්ස්ෆෝමරෙන් අපේ ගෙවල් ගාවට මේ ට්‍රාන්ස්ෆෝමරෙන් එළියට එනවා වයර් 4ක්. ඒ කියන්නේ ලයිව් වයර් 4 ලයිව් වයර් 3යි ලයිව් 1 ලයිව් 2 ලයිව් 3 සහ නියුට්‍රල් වයර් එක එනවා. නියුට්‍රල් වයර් එක එනවා. එතකොට මේ ලයිව් දෙකක් අතර වෝල්ටේජ් එක තමයි ඔය 400යි කියලා කියන්නේ. 400යි කියලා කියන්නේ ලයිව් දෙකක් අතර වෝල්ටේජ් එක. එතකොට මේ ලයිව්ස් එකක් සහ නියුට්‍රල් එකක් අතර වෝල්ටේජ් තාවය තමයි ඔය 230යි වෝල්ට් කියලා කියන්නේ. ඔක තමයි අපි ගෙවල් වල අපි කියන්නේ අපේ ගෙදර 230යි වෝල්ට් කියන එක. ඒ කියන්නේ ලයිව් එකක් සහ නියුට්‍රල්. අපේ ගෙදරකට එන්නේ සාමාන්‍යයෙන් ලයිව් එකක් සහ නියුට්‍රල් එකක් විතරයි. සාමාන්‍යයෙන් මහා පරිමාණ කර්මාන්තශාලාවක් සහ මේ ලොකු විදුලි උපකරණ තියෙන තැනකට තමයි අපි සාමාන්‍යයෙන් 3 phase කරන්ට් එකක් ගන්න. සාමාන්‍යයෙන් ගෙදරකට ගන්න එකලා විදුලිය. එකලා විදුලිය කියන්නේ ලයිව් එකක් සහ නියුට්‍රල් එකක් විතරයි ගෙදරකට එන්නේ. දැන් මට අවශ්‍ය උනේ මෙන්න මෙතෙන්ට එන්න. දැන් මෙතන ඉඳන් ටික තමයි අපේ 12 වසරේදී අපි ඉගෙන ගන්න. 12 වසරේදී අපි ඉගෙන ගන්නවා මෙතන ඉඳන් ගෙදර ඇතුළත කොහොමද විදුලි උපකරණ ක්‍රියාත්මක වෙන්නේ? ඒවා සැකසීලා තියෙන්නේ කොහොමද? මේ සඳහා භාවිත කරන උපකරණ මොනවාද? මේ සඳහා භාවිත කරන ආරක්ෂක උපක්‍රම මොනවාද? මේකෙන් විදුලි බල මණ්ඩලයට අයිති වෙන උපාංග මොනවාද? ගෙදර පාරිභෝගිකයට අයිති වෙන උපාංග මොනවාද? ඒ හා සම්බන්ධව ඊට පස්සේ වයරින් එකක් කරන්නේ කොහොමද? ඒ ටික තමයි අපි 12 වසරේදී ඉගෙන ගන්න. දැන් මම එතෙන්ට ඇවිත් තියෙන්නේ. දැන් 12 විදුලි බල උත්පාදනයේ ඉඳලා ගෙදර දක්වා විදුලිය එන ආකාරය තමයි අපි මෙතන 220යි kV දුරිතේ 220යි kV ඔය ආකාරයෙන් අපි දැන් ඇවිත් තියෙනවා. දැන් මම මෙතන ඉඳන් තමයි අද පාඩම දැන් පටන් ගන්න. මේක මෙතන ඉඳන් තමයි අපි 12 වසරට අපිට අයත් වෙන්නේ. දැන් මම මෙතෙන්ට ආපු ලයින් එක මම පොඩ්ඩක් මේක දැන් මකලා මේක ඇත්තටම දුවල පුතාලා 13 දී මම කරනවා 13 දී මම මේක විශේෂයෙන් පැහැදිලි කරලා කරන්න. මේකේ තව හුඟක් දේවල් තියෙනවා. මේක කොහොමද මේකේ එතුම් සම්බන්ධ වෙන්නේ ඩෙල්ටා තාරකා. ඒ ඩෙල්ටා තාරකා කොහොමද මේ ජනන උපපොලේ ඩෙල්ටා තාරකා කොහොමද එතුම් තියෙන්නේ? ජාල උපපොලේ කොහොමද එතුම් තියෙන්නේ? ඒ ආශ්‍රිතව අපි එතනදී කතා කරනවා. දැනට මම ඒ ගැන කතා කරන්න යන්නේ. අපි දැන් මම මෙතෙන්ට ආවට පස්සේ මෙතනින් කොහොමද ගෙදර දක්වා විදුලිය යන ආකාරය සම්බන්ධව තමයි මම ඊළඟට දැන් කතා කරන්න යන්නේ. මම මේක පොඩ්ඩක් දැන් මකනවා. මකලා දැන් අන්න දැන් ගෙදර ලයිට් කණුව ගාවට ආවා කියලා හිතන්න. දැන් තියෙන්නේ මේ තියෙන්නේ ගෙදර ලයිට් කණුව.
ගේ ගාව තියෙන ලයිට් කනුව. ගේ ගාව තියෙන ලයිට් කනුවේ මෙන්න මේ වගේ එතකොට වයර් හතරක් ගිහින් තියෙනවා. ලයිව් 1, ලයිව් 2, ලයිව් 3 සහ නියුට්‍රල් 1. දැන් තියෙන දැන් දුවල පුතාලාගේ ගේ දැන් මෙතන තියනවා කියලා හිතන්න. දැන් තියනවා මෙන්න ගේ. ගෙදර දැකලා ඇති උඩ නිකන් කොක්කක් වගේ තියෙනවා. දැන් උතෙන්ට තමයි විදුලි බල මණ්ඩලයෙන් එන වයර් එක සම්බන්ධ කරලා එවන්නේ. ඒතර දැන් මම ඒ සඳහා මේ ආකාරයෙන් දැන් අපේ ගෙදරකට එකලා විදුලිය එන්නේ ලයිව් එකක් සහ නියුට්‍රල් එකක් විතරයි. ලයිව් එකක් සහ සාමාන්‍යයෙන් අපේ ලයිව් වයර් එකක් දුමුරු පාටයි නියුට්‍රල් වයර් එකක් නිල් පාටයි. අපේ ගෙවල් වල වයරින් වලදී මේ තියෙන දැන් ගෙදරට ওই වයර් දෙක අපි ලබා ගත්තා. ගෙදර. එතන දුවේ පුතේ දැන් බලලා තියනවාද ගෙදර මෙතනින් කොතෙන්ටද ඉස්සල්ලාම ගෙදර එන්නේ කියලා? මෙතනින් දුවේ පුතේ ගෙදර දැන් අද බලලා නැත්නම් අදම බලන්න කොහොමද වෙලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ ගෙදර ඇත්තටම ගෙදර බලන්න ගෙදර පිටපැත්තේ ඇති පොඩි බෝඩ් එකක්. මම මේක මේ විදිහට අඳින්න. ඒ බෝඩ් එක තමයි මේ තියෙන්නේ. ගෙදර එළියේ තියෙන බෝඩ් එක. ඒකේ මෙන්න මේ වගේ විලායකයක් සහ මෙන්න මේ වගේ මණුවක් ඇති. මණුවක්. ඉස්සලා මෙතනින් එන ලයිව් එක සහ නියුට්‍රල් එක ඉස්සලාම එන්නේ මේ අපේ සේවා විලායකයට. සේවා විලායකයට. මේ තියෙන සේවා විලායකයට. සේවා විලායක. මේකට අපි කියනවා වෙන පාට. සේවා විලායකය. සේවා විලායකයෙන් ඊට පස්සේ ගෙදර ඒ බෝඩ් එකේ තියෙන මනුවට එනවා. මෙතන මේ මනුවට ඊළඟට මේක සම්බන්ධ වෙනවා. මනුව. මේකට අපි කියනවා මනුව. මනුව කියන්නේ වොට් පැය මීටර. ගෙදර මීටරේ කියන්නේ මනුව. වොට් පැය මීටරේ කියලත් භාවිතා වෙනවා. වොට් පැය මීටරය. වොට් පැය මීටරය. ඊට පස්සේ දුවේ පුතේ බලලා තියනනේ ඊට පස්සේ ගේ ඇතුලේ මොකටද එන්නේ කියලා. ගේ ඇතුලේ මීටර සෙට් එක බලලා තියනවද? දැන් මෙතනින් එන්නේ දැන් මෙතෙන්ට එනකන් අපිට අයිති නෑ. මෙතෙන්ට එනකන් අපිට අයිති නෑ. මෙන්න මේ ටික අපිට අයිති නෑ. මේ ටික අයිති විදුලි බල මණ්ඩලයට. සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් CEB විදුලි බල මණ්ඩලයට. මෙතෙන්ට එනකන් අපිට මොකවත් අත තියන්න බෑ. මේක අපේ විදුලිය විසන්ධි කරන්න ඕන වුණොත් පරිපතේ මේ සේවා විලායකය තමයි හරහා විදුලිය විසන්ධි කරන්න පුළුවන්. අධිධාරාවකින් ආරක්ෂාව ඒ වගේ කාරණා සඳහා තමයි මේ සේවා විලායකය භාවිතා කරන්නේ. මේ ටික අයිති වෙන්නේ විදුලි බල මණ්ඩලයට. ඊට පස්සේ ගෙදර තමයි අපේ ප්‍රධාන අපිට අයිතිය තියෙන කොටස් ටික පළවෙනියට පටන් ගන්න. ඒතර පළවෙනියට පටන් ගන්න එකේ මම ඒකත් පොඩි කොටුවකින් පෙන්නන්න. දැන් ගෙදර බලලා ඇති දුවල පුතාලා සමහරක් වෙලාවට සමහරක් පුතාලා දුවල පුතාලා බලලා නැතුව ඇති. අද ඒ වුණාට දැන් හරි ගිහින් බලන්න.
එතෙන්ට හරි කමන්නේ ගිහින් බලාගෙන ඉන්න. මෙන්න මෙහෙම වගේ දැන් ගෙදර ඒ මීටර් බෝඩ් එකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඉස්සලාම තියෙනවා මේකේ ඉස්සලාම තියෙනවා බලන්න ප්‍රධාන වෙන්කරේ මේන් ස්විච් කියන එක. මේන් ස්විච් එක. ඉස්සලාම ඇති බලන්න මේන් ස්විච් එක. ඒකට අපි කියනවා ප්‍රධාන වෙන්කරේ කියලා. ඉතින් ඒක තමයි අපිට තියෙන ප්‍රධාන උපකරණය ප්‍රධාන වෙන්කරය. මේක තමයි අපිට තියෙන එකම උපකරණය මුළු පද්ධතියේ ධාරාව විසන්ධි කරන්න ඕන වුණොත් අපි භාවිතා කරන්නේ මේ ප්‍රධාන වෙන්කරය. එතකොට ප්‍රධාන වෙන්කරයට මේකේ ලයිව් එක සහ නියුට්‍රල් එක එනවා. සාමාන්‍ය පරිපථ සඳහා ලයිව් එක දුඹුරු පාටයි නියුට්‍රල් එක නිල් පාටයි. එතකොට මේක තමයි අපේ ගෙදර තියෙන ප්‍රධාන වෙන්කරය. මේක තමයි අපිට භාවිතා කරන්න තියෙන පළවෙනිම අපිට මුළු ගෙදරම විදුලිය විසන්ධි කරන්න අවස්ථාවක් වුණොත් භාවිතා කරන උපකරණය තමයි ප්‍රධාන වෙන්කරය. ඊළඟට දුවේ පුතේ බලන්න ඊළඟට දකුණු අත පැත්තෙන් තියෙනවා ශේෂ්ත්‍ර ධාරා පරිපථ බිඳිනේ ට්‍රිප් ස්විච් එක කියන එක. ශේෂ්ත්‍ර ධාරා පරිපථ බිඳිනේ. මේක තමයි මිහිකාන්දු ධාරාවක් ඇති වුණොත් වයර් ෂෝට් එකක් වුණොත් ටක් ගාලා විදුලිය විසන්ධි වෙන උපකරණය. ශේෂ්ත්‍ර ධාරා පරිපථ. මේකටත් දුවේ පුතේ ලයිව් එක සහ නියුට්‍රල් එක කියන වයර් දෙකම පැමිණෙනවා. ලයිව් එක සහ නියුට්‍රල් එක දෙකම මේ සඳහා පැමිණෙනවා. ශේෂ්ත්‍ර ධාරා පරිපථ බිඳිනේ. ඊළඟට දුවේ පුතේ ඕකේ දකුණු අත පැත්තේ ආයෙ තියෙනවා ඊළඟට අපි දැන් මේ දැන් අපේ ගෙවල් වල අවශ්‍යතා අනුව ඒ කියන්නේ කුස්සියට කාමර වලට වෙන වෙනම අපි විලායක සහ වෙන්කර යොදා ගන්නවා. ඒකට අපි කියනවා සිඟිති ධාරා පරිපථ බෙදෙන MCB කියන එක. එතකොට අපි අපේ අවශ්‍යතා අනුව ඒක මොකද විදුලි නියමයන් තියෙනවා I regulation. විදුලි බල ගැන ලෝක විදුලි ඉංජිනේරු සංගමය විසින් නිකුත් කරපු ප්‍රධාන නීති රීති රාමුවක් තියෙනවා. ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ අනුව තමයි අපේ පරිපථ සකස් වෙන්න ඕනේ. ඉතින් මේ පරිපථ නියමයන් අනුව එක නියමයක් තියෙනවා 15යි ඒ කෙවිනියක් භාවිතා කරනවා. කෙවිනියක් කියන්නේ මොකද්ද? ප්ලග් පොයින්ට් එකක්. කෙවිනියක් භාවිතා කරනවා නම් 15යි ඒ MCB එකක් භාවිතා කරනවා. එක MCB එකයි එක පවෙනිය. ඒතර ඒ වගේ දැන් අපි වතුර මෝටරයක් ගණන් සාමාන්‍ය 15යි ඒ කෙවිනියක් භාවිතා කරනවා. මොකද ඒකේ අධි ධාරාවක් මේ මූලික අවස්ථාවේ ලබා ගන්නවා. ඒ හින්දා ඒ සඳහා 15යි ඒ ප්ලග් පොයින්ට් එකක් වගේ එකක් අපි භාවිතා කරනවා. එතකොට ඒ වගේ විවිධ අවශ්‍යතා අනුව අපි කාමර වලට අවශ්‍ය වෙන්කර ඒ කියන්නේ සිඟිති ධාරා පරිපථ බිඳින MCB කඩා ගන්න ඕන. එතකොට ඒ වගේ MCB ගොඩක් සාමාන්‍යයෙන් ගෙදරක දැකලා ඇති. දැන් ගෙදර බැලුවා නම් පෙනේ මේ වගේ MCB ගොඩක් එක ළඟ තියෙනවා. මේ MCB වලින් තමයි කාමර වලට එක කාමර වලට කුස්සියෙත් සමහරක් විට කුස්සියට MCB දෙක තුනක් ඇවිල්ලා ඇති. ඒක ගෙදර ඒකේ තියෙන පොඩි උපකරණ සඳහා එක MCB එකකු වතුර මෝටරේ තියෙනවා වතුර මෝටරේ එක MCB එකකු හොට් ප්ලේට් අධි විදුලි ධාරා භාවිත කරන උපකරණ තියෙනවා තව MCB එකකු ඒ වගේ වෙන් වශයෙන් ගෙදරට ඇවිල්ලා ඇති. දුව පුතේ මේ MCB එකට හැබැයි එන්නේ ලයිව් එක විතරයි. දැන් මෙතෙන්ට වෙනකන් ආවා ලයිව් එක සහ නියුට්‍රල් එක. ලයිව් එක සහ නියුට්‍රල් එක ආවා MCB එකෙන් ඇතුළට එන්නේ ලයිව් එක විතරයි. මේකෙන් පිටතට යන්නේ ලයිව් එක විතරයි. ලයිව් එක විතරයි. එතකොට මේ ලයිව් එකෙන් අපේ දැන් කාමරයක
අපි හිතමු අපි පොඩි කාමරයක් කියමු. ඒ කාමරේ තියෙනවා පොඩි ෆෑන් එකක් තියෙනවා කියලා හිතමු. ෆෑන් එක ප්ලග් පොයින්ට් එකක් ලයිට් එකක් ස්විච් එකක් ඒ වගේ එකට එක MCB 5 ඒ MCB එකකින් අපිට කඩලා ගන්න පුළුවන්. එතකොට ඒකෙන් ඒ සඳහා මේ MCB එකෙන් අපි යවනවා. ඒකම දුවේ පුතේ දැන් ඔය බෝඩ් එක ගත්තාම බෝඩ් එක පොඩ්ඩක් ඕක ගලවලා ඇන දෙකකින් සම්බන්ධ කරලා ඇති ඇන දෙක ගලවලා පොඩ්ඩක් එළියට ගත්තාම ඕකේ පෙනෙයි මෙන්න මෙහෙම බාර් දෙකක් තියෙනවා. මෙහෙම බාර් එකකුයි මම මේක පාට දෙකකින් බඳින්න මෙන්න මෙහෙම බාර් එකකුයි. ඔන්න ඕකේ තමා ඕකට තමා සාමාන්‍යයෙන් මේකෙන් විශේෂ ධාරා පරිපථය බෙදිනෙන් එන නියුට්‍රල් එක සම්බන්ධ වෙන නියුට්‍රල් බාර් එක තියෙනවා. ඊට අමතරව තව අනිත් බාර් එකෙන් අර්ත් එක සම්බන්ධ වෙන අර්ත් බාර් එක දෙන එක භූගත වෙලා තියෙනවා. අපේ පරිපථ වලට අවශ්‍ය අර්ත් එක සහ නියුට්‍රල් බාර් එක ඒ ආකාරයෙන් තියෙනවා. දැන් ඊළඟට දුව පුතේ දැන් අපි බලමු කොහොමද මේකේ දැන් පරිපථයක් සම්බන්ධ වෙන්නේ කියලා. දැන් අපි මේකට කියනවා මෙන්න මේ පොඩි පොඩි MCB වලට කියනවා අපි සිංගිති ධාරා පරිපථ බිඳිනේ. සිංගිති ධාරා මේක ලියා ගමු. සිංගිති ධාරා පරිපථ බිඳිනේ. දැන් දුවේ පුතේ දැන් මේ ආකාරයෙන් තමයි පරිපථ ටික ගේ ඇතුලේ. දැන් මේ තියෙන ගේ ඇතුලේ සම්බන්ධ වෙච්ච ආකාරය. දැන් මේක මම ඊට පස්සේ වෙනම රූප සටහනකින් ආයෙ පැහැදිලිව පෙන්නන්න. මේ දල අවබෝධයක් සඳහා තමයි මම මේක මුලින් පැහැදිලි කිරීමක් කරන්නේ. දැන් ඉස්ලාම කොහොමද එන්නේ? පාරෙන් එන කරන්ට් එක ඉස්ලාම එනවා සේවා විලායකය. ඒකෙන් එනවා මනුවට. මනුවෙන් එනවා ප්‍රධාන වෙන්කරයට. ප්‍රධාන වෙන්කරෙන් එනවා ශේෂ ධාරා පරිපථ බිඳිනේ. ශේෂ ධාරා පරිපථ බිඳිනෙන් එනවා සිංගිති ධාරා පරිපථ බිඳිනේ. සිංගිති ධාරා පරිපථ බිඳිනේත් එක එක කොටස් වලට එක එක කාමර වලට වෙන වෙනම කඩලා අපි ලබා ගන්නවා. ඒතකොට මේකේ තියෙනවා මේ ඔතනම තියෙනවා සාමාන්‍ය නියුට්‍රල් එකට සම්බන්ධ නියුට්‍රල් බාරයකුත් භූගත කිරීම වලට සම්බන්ධ භූගත අර්ත් බාරයකුත්. අපි හිතමු දැන් මේ වගේ කාමරයකට ලයිට් එකක් ඇද ගන්න ඕන වුණා කියලා. ස්විච් එකක් එක්ක මෙන්න මෙතන මම නිකන් අඳින්න. මෙතන මේ ස්විච් එකක් තියෙනවා. මේවා මෙහෙම නෙමෙයි අපි සාමාන්‍ය මේවා හා සම්බන්ධ IEE සංකේත තියෙනවා. අපි ඒ සංකේත භාවිත කරලා පස්සේ අඳිනවා. මම දැන් මේක නිකන් සරල දැන ගැනීම සඳහා දෝල පුතාලට නිකන් සරල දන්න සංකේතයක් භාවිත කරලා මේ අඳින්නේ. මේ අඳින සංකේත වැරදි. ඒ වුණාට මේ මම පොඩි දැනුම සඳහා පොඩ්ඩක් විතරක් මේ සංකේත අඳින්නම්. දැන් මේ වගේ එකකට දැන් ස්විච් එකක් තියෙනවා බල්බ් එකක් තියෙනවා. දැන් මේක වැඩ කරන්නේ කොහොමද කියලා බලමු. මේ සඳහා කොහොමද වයර් සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට අපි මේ සඳහා එක MCB එකකින් අපි ගන්න ඕනේ. එක MCB එකකින් අපි මේ සඳහා ලයිව් එක ගන්නවා. මේ ලයිව් එක එනවා ස්විච් එකට. ඔන්න ආවා ස්විච් එකට. ඒ ස්විච් එකෙන් එළියට යන්නෙත් ලයිව් එකම. ස්විච් එක තියෙන විශේෂත්වය මතක තියාගන්න. ස්විච් එකකින් එළියට යන්නෙත් ලයිව් එක. එන්නෙත් ලයිව් එක. ස්විච් එකෙන් එළියට යන්නෙත් ලයිව් එක. ඒ ලයිව් එක ගිහින් මේ බල්බ් එකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ බල්බ් එකෙන් එළියට එන්නේ නියුට්‍රල් එක. නියුට්‍රල් එක. බල්බ් එකෙන් එළියට එන්නේ නියුට්‍රල් වයර් එක. ඒ නියුට්‍රල් වයර් එක මේ නියුට්‍රල් බාර් එකට සම්බන්ධ වෙනවා. එතකොට දැන් දුවේ පුතේ බලන්න දැන් මේ ස්විච් එක දැම්මාම පරිපථය සංවෘතයි බල්බ් එක ක්‍රියාත්මක වෙනවා. මේ ස්විච් එක දැම්මාම පරිපථය සංවෘතයි. එතකොට මේ පරිපථය ක්‍රියාත්මක වෙනවා. ඔය ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. අපි හිතමු 15 කෙවිනි පිටු වහනක් තියෙනවා. ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. මම ඒක වෙන වර්ණයකින් අඳින්න. භාවිතා කරපු නැති වර්ණයකින්. මෙන්න තියෙනවා ප්ලග් පොයින්ට් එක. ප්ලග් පොයින්ට් එක වම් මත පැත්තේ තමයි ලයිව් එක.
sorry දකුණු අත පැත්තේ live එක වම් අත පැත්තේ neutral එක මැද තියෙන earth එක. දැන් මේ වගේ එකකට එතකොට අපි 15 amperes plug point එකක් කියලා හිතමු. එතකොට 15 amperes MCB එකක් භාවිතා කරලා. එතකොට මෙතන 15 amperes MCB එකක් අපි ගන්න ඕනේ. MCB එකෙන් live එක මේ sorry live එකට සම්බන්ධ වෙන්න ඕනේ. මම ඔක neutral එකට සම්බන්ධ වුණේ. ඊට පස්සේ මේකේට නියුට්‍රල් එක වෙනම මෙතනින් නියුට්‍රල් එකට නියුට්‍රල් බාර් එකට වෙනම එනවා. ඊට පස්සේ earth එකට වෙනම සම්බන්ධ වෙන්න ඕනේ. earth බාර් එකට. ඔය විදිහට වයර් අදින්නේ නැහැ දුවේ පුතේ. මම නිකන් ඔය පැහැදිලි වීම සඳහා ඇන්දේ නැත්තම් ඕවා බටහරහා එද්දී ඕවා එකට එන්න ඕනේ. ඒවා ඒ ආශ්‍රිතව අඳින ආකාරය මම ඉස්සරහට සංකේත ආශ්‍රිතව මේක අඳින ආකාරය දුවල පුතාලට පැහැදිලි කරන්න. මේ මම නිකන් දුවල පුතාලට මේ අවස්ථාවේ දැන ගැනීම සඳහා පමණයි මේ වගේ ඇඳලා භාවිතා කරේ. මෙහෙමයි වෙන්නේ කියන එක. මේ දුව පුතේ දැන් අපි ඊළඟට දැන් මේ ටික අපි පොඩ්ඩක් නෝට් එකේ පොතේ ටක් ගාලා ලියාගමු. දැන් අපි ඉගෙන ගත්ත කාරණා ටික. එතකොට මේ පොඩි හැඳින්වීමක් කරේ මේ තියෙන්නේ ගෙදර. ඊට කලින් මේ තියෙන්නේ මේ ගෙදර. මම දැන් පැහැදිලි කරපු එක දැන් මේ රූප සටහන ආකාරයෙන් මම පැහැදිලි කරන්න. මේ තියෙන්නේ බෙදා හැරීමේ රැහැන්. බෙදා හැරීමේ රැහැන්. මේ තියෙන්නේ සැපෙවුම් රැහැන්. මේ ගෙදරට යන ලයින් එක. මෙතන ලයිව් එකයි නියුට්‍රල් එකයි සම්බන්ධ වෙලා මෙතෙන්ට වයර් එක එනවා. මේ තියෙන්නේ සේවා විලායකය. සේවා විලායකය. මේ තියෙන්නේ වොට් පැය මීටරය. වොට් පැය මීටරය මනුව කියපු එක. මේ තියෙන්නේ වෙන්කරය. ප්‍රධාන වෙන්කරය. මේක ප්‍රධාන වෙන්කරය ඔය කොටුවල දුවල් පුතාලා දැම්ම ලියා ගන්න. මේකම ලියා ගන්න. මේ තියෙන්නේ ශේෂ්ඨ ධාරා පරිපත බිඳිනය. මේ තියෙන්නේ ශේෂ්ඨ ධාරා පරිපත බිඳිනය. මේ තමයි උඩින් ආවේ ශේෂ්ඨ ධාරා පරිපත බිඳිනය. මේ තියෙන්නේ සිඟිති ධාරා පරිපත බිඳිනය. මේ තියෙන්නේ සිඟිති ධාරා MCB. මං කිව්වේ සිඟිති ධාරා පරිපත බිඳිනය. මේ තියෙන්නේ කෙවිනි පිටු වාහන ප්ලග් පොයින්ට් එක. කෙවිනි පිටු වාහන. මේ තියෙන්නේ ස්විච් එක. ස්විච් එක. මේ තියෙන්නේ භූගත අග්‍රය. මේ තියෙන්නේ භූගත අග්‍රය. දැන් ඔය තමයි ප්‍රධාන කොටස් ටික. දැන් දුවල පුතාලගේ ඔය කොටස් ටික ඔතන නම් කරගන්න බලන්න. ඔය මම ඉස්සලා කියපු කාරණා. දැන් ඔය රූප සටහන දුවල පුතාලගේ නෝට් එකේ ඇති. ඒ නෝට් එකේ ඔය ටික සටහන් කරගන්න. රූප සටහන ඇඳලා ඇත්තේ ඔය කොටු ටික නම් කරලා ඇති, කොටු ටික තියලා ඇති. ඒ කොටු වල ඔය නම් ටික ලියා ගන්න. හරි දුවල පුතාලට එහෙනම් මේ ටික ලියා ගන්න ඇති පොඩි දෙයක් තිබ්බේ. ඉතින් දුවේ පුතේ ඔය ආකාරයේ තමයි විදුලි ගෙදරකට විදුලි රැහැන් සම්බන්ධ වෙලා ගෙදර පරිපත ගෙදර ආශ්‍රිතව විදුලි බෙදා හැරීම සිද්ධ වෙන්නේ. දැන් අපි මේකේ තව කොටස් කීපයක් මේවා එකිනෙක අපි කතා කරන්න ඕනේ. වොට් පැය මීටරේ කොහොමද හැදලා තියෙන්නේ?
වෙන්කරය කොහොමද හැදිලා තියෙන්නේ, ප්‍රධාන වෙන්කරය කොහොමද හැදිලා තියෙන්නේ, ශේෂ ධාරා පරිපථ බිඳින ඇතුලේ කොහොමද සටහන, සිංගි ධාරා පරිපථ බිඳිනේ කොහොමද ඇතුළ හැදිලා තියෙන්නේ. ඒ ආකාරව අපි කතා කරන්න අවශ්‍යයි. දුවපුතේ අදට අපේ කාල වේලාව මෙතනින් ඉවර වෙනවා. ඒ හින්දා අපි ලබන සතියේ දුවල පුතාලව හම් වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. දුවල පුතාලට මොන හරි මේ ආශ්‍රිතව ගැටලු තියෙනවා නම් අපේ ටෙලිසරසාවේ ආයතනයට කතා කරන්න පුළුවන්. අදට අපි දුව පුතේ මෙතනින් අපි සමු දෙනවා.